ලෝකයේ විදු දැනුම පරිවහනය කරන දහස් සංඛ්‍යාත ගුරු බෞතුන් අතරින් ලක්ෂ සංඛ්‍යාත දුවදරුවන්ගේ ආකර්ෂණයට පාත්‍ර වූ විද්‍යා ගුරුවරයා ඔබේ නිවසට සපමිනෙන වගයි. තම අසහාය දැනුම දැයේ දූ පුතුනට විසරණය කරනු වස් තැප්පු සයන්ස් YouTube චැනලය ආරම්භ කළ එතුමා ඉතා කෙටි කාලවකවානුවක් තුළ YouTube සයිබ් අවකාශයේ විද්‍යා චැනල් අතරින් අංක 1ට විස්ථාපනය වීමට තරම් සමත් විය. කාලෝ අයන්තේ මේ ඔබට කාලයයි. දුරකාල ප්‍රස්ථාර අතරින් ඌනන අණුනර විභාජනයෙන් පරමාණු අණු මවුල ඇවකාඩෝ නියත පසක්කර නිව්ටන්ගේ නියමයන්ට අනුගතව සෛල පටක අවයව පද්ධති අතරින් මස්තිෂ්කයේ පතුලටම කාවදන ඔන්ලයින් විද්‍යා පන්තිය ආරම්භුණා. දැන්ම ලියපදිංචි වන්න. අමතන්න 071 12 53 200 දුරකථන අංකයට. එහෙනම් වැඩේ පටන් ගන්නවා ඝර්ෂණයේ පාඩම. ඝර්ෂණයේ පාඩම ෆ්‍රික්ෂන් කියලා අපි කියනවා. මේක භෞතික විද්‍යා ඒකකයක්. බලමු මොකද්ද මේ ඝර්ෂණය කියලා කියන්නේ. චූටි පාඩමක්. බලමු මේක ගොඩ දා ගන්න විදිය. එහෙනම් මෙන්න ඝර්ෂණය ලියන්න එපා අහන්න ඉස්සලා. මෙන්න බලන්න. බාහිර බලයක් යටතේ පුෂ්ඨයක් මත පවතින වස්තුවක් චලිත වන විට හෝ එක්ක චලනය වෙනකොට එහෙම නැත්නම් චලිත වීමට තැත් කරන විට එහෙම නැත්නම් චලනය වෙන්න උත්සාහ කරනකොට චලිත දිශාවට විරුද්ධව පුෂ්ඨය මගින් වස්තුව මත බලයක් මෙහෙවයි. එම බලය ඝර්ෂණ බලය නම් වේ. සරල උදාහරණයක් ඔයාලට තිබ්බොත් එහෙම දුන්නොත් එහෙම මොකද්ද? වාහනයක් නවත්තලා තියෙනවා. දැන් වාහනයක් නවත්තලා තියෙනවා. ඔන්න දැන් මිනිස්සු කීප දෙනෙක් ගිහිලා මේ වාහනේ තල්ලු කරන්න යනවා. වාහනේ තල්ලු කරන්න යනවා. යනකොට ඔන්න දැන් බලය යොදනවා. පිටිපස්සෙන් ගිහිල්ලා බලය යොදනවා. දැන් එක පාරම වාහනේ යන්නේ නැහැ නේ ඉස්සරහට. අන්න බලය යොදනකොට පාර මොකද දන්නවද කරන්නේ? දැන් පාරත් එක්කනේ රෝද ගැටලා තියෙන්නේ. පාර මොකද දන්නවද කරන්නේ? මේ මිනිස්සු ටික යොදන බලයට විරුද්ධ බලයක් ක්‍රියාත්මක කරනවා මිනිස්සුන්ගේ පැත්තට. අන්නේ බලය තමයි පුතේ අපි කියන්නේ ඝර්ෂණ බලය කියලා. ඝර්ෂණ බලය කියලා. මේ බලන්න බාහිර බලයක් යටතේ පුෂ්ඨයක් මත පවතින වස්තුවක් චලිත වන විට හෝ චලිත වීමට තැත් කරන විට චලිත දිශාවට විරුද්ධව පුෂ්ඨය මගින් වස්තුව මත බලයක් මෙහෙවයි. මෙන්න මේ බලයට අපි කියනවා ඝර්ෂණ බලය කියලා. පැහැදිලි නේද? right. එහෙනම් අපි ඒක ලියමු. මේ ටියුට් එකේ තියෙනවා ඉස්සෙල්ලාම මේ විශාල විස්තරයක්. හරි? පිටු 4ක් තියෙනවා. මම මේක ඉන්ටර්නෙට් එකෙන් ගත්තේ. හරියම ලස්සන ලිපියක් මේක. මේ ලිපිය කියවන්න පුතේ. හරි? ඔබේ දැනුමට කියලා ඔන්න ලිපියක් දීලා තියෙනවා. ලස්සන ලිපියක්. හරි? ලස්සන ලිපියක්. මේක නිකන් ඉන්න වෙලාවක කියව ගන්න හරිම ලස්සනයි මේ ලිපිය. ඝර්ෂණයේ සම්බන්ධ සියලු තොරතුරුත් මේකේ අන්තර්ගත වෙනවා. හරිනේ? හරි. මොකක්ද කියන්නේ ඝර්ෂණය කියලා කියන්නේ? ඔන්න ඔයා හිතන්න මොකක් හරි වස්තුවක් තියෙනවා තවත් වස්තුවක් මත. හරිද? එතකොට එක වස්තුවක් අර අනිත් වස්තුව මත ඉඳිද්දී ඔන්න චලනය වෙන්න උත්සාහ කරනවා. එහෙම හිතන්න. චලනය වෙන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් චලනය වෙනවා කියලා හිතන්නකො. එක්ක චලනය වෙන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් චලනය වෙනවා. අන්න ඒ වෙලාවේ අර ගැටලා තියෙන පුෂ්ඨයේ විසින් පුතේ අර චලනය වන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ඇති කරන බලයට නමක් දානවා ඝර්ෂණ බලය කියලා. ඝර්ෂණ බලය කියලා නමක් දානවා. පැහැදිලිද ඔයාලට? හරිනේ? හරි. මේක තව දුරටත් ඉගෙන ගමු අපි. හරි. ඔන්න තව සරල දෙයක් ඔයාලට කිව්වොත් එහෙනම් ඔයා හිතන්න මොකද්ද අපි ගන්නවා විල් බැරෝ එකක් තියෙනවා. විල් බැරෝ එකක් නවත්තලා තියෙනවා. හරි. ඔන්න ඒකේ හෙන පස් ගොඩක් පුරවලා තියෙනවා. හරි. දැන් අපිට තියෙන්නේ ඕක අරගෙන යන්න. හරි. ඔන්න දැන් විල් බැරෝ ඔය අර හැන්ඩල් දෙකෙන් අල්ලගත්තා. හිතන්නකො අල්ලගත්තා. හරි. අල්ලගෙන දැන් ඉස්සලා පොඩි බලයක් යොදන්න එපා. ඔන්න අපි බලයක් යොදනවා. එතකොට දැන් පොළොව මොකද කරන්නේ? පොළොව ඊට විරුද්ධ බලයක් අපේ පැත්තට යොදනවා. හරි. ඉතින් අන්නේ විරුද්ධ බලය මැඩපවැත්තුවොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අර මොනවාද පස්ටික පුරවගත්ත විල්බැරෝ එක ඉස්සරහට අරගෙන යන්න. හරි? හරිම සරලයි. හරි? දැන් ඇවිදින එක ගැන හිතන්න. ඇවිදින එක ගැන ඔයා හිතන්න. ඔන්න දැන් ඔයා ඇවිදිනවා. එතකොට මේ පාදයේ ඉස්සරහට ඔහම ඇවිදගෙන යනකොට තියාගෙන යනකොට මොකද කරන්නේ? පොළොව මොකද කරන්නේ? අපි ඇවිදින පැත්තට විරුද්ධව බලයක් ක්‍රියාත්මක කරනවා. හරි? ඒ බලය මැඩපවත්වන්න පුළුවන් වුණා නම් අන්න ඔයාට ඇවිදින්න පුළුවන්. හරි? එහෙනම් අර ඔයා ඇවිදිනකොට පොළොව විසින් ඇති කරන විරුද්ධ බලයට තමයි කියන්නේ පුතේ ඝර්ෂණ බලය කියලා.
ඝර්ෂණ බලය කියන්නේ. පැහැදිලිද ඔයාලට? හරිද? හරි. එතකොට දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේක මහා කරදරයක් නේද සර් කියලා හිතෙන්න පුළුවන්. ඝර්ෂණ බලය කරදරයක්ද? නෑ. ඝර්ෂණ බලය අපිට ඝර්ෂණේ නැත්තම් මොකක්වත් අල්ලන්නත් බෑ. ඇවිදින්නත් බෑ. නේ මෙලෝ දෙයක් කරගන්න බැරුව යනවා. හරි. අපි ඝර්ෂණේ ප්‍රයෝජන ඉදිරියේ සාකච්ඡා කරමු. හරි. හරි. දැන්ට සරලව තේරුම් ගන්න මේ කතන්දරේ මොකද්ද මේ ඝර්ෂණය කියලා කියන්නේ කියන එක. හරි. හරි. ඊළඟට මෙන්න මේ රූපෙන් නියමට ඔක තේරුම් ගමුකෝ. ඔන්න මෙන්න තියෙනවා මේ පෙට්ටියක් තියෙනවා කහ පාට පෙට්ටියක් තියෙනවා. හිතන්නකො බඩු පුරවගත්ත පෙට්ටියක් තියෙනවා. රයිට්. හරි. මේක දැන් චලනය වෙන්න උත්සාහ කරනවා මේ පැත්තට. මේ ඊතලයේ පැත්තට මේ චලිත දිශාව ඔන්න පෙන්නලා තියෙනවා. දැන් මේ පෘෂ්ඨය මොකද කරන්නේ? මේ කියන්නේ මේ පෙට්ටිය තියෙන පෘෂ්ඨය මොකද කරන්නේ? අන්න චලන දිශාවට විරුද්ධ පැත්තට බලයක් ක්‍රියාත්මක කරනවා. චලන දිශාවට විරුද්ධ පැත්තට බලයක් ක්‍රියාත්මක කරනවා. ආන්න ඒකට නමක් දානවා දරුවෝ මොකද්ද? ඝර්ෂණ බලය කිය. ඝර්ෂණ බලය කියලා අපි ඒකට නමක් දානවා. හරිනේ? වස්තුවක් තියෙනවා තවත් වස්තුවක් මත එක වස්තුවක් චලනය වෙන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් චලනය වෙනවා. ඒ වස්තුව ගැටලා තියෙන අනිත් පෘෂ්ඨය මොකද කරන්නේ? චලනය වන වස්තුව චලනය වන දිශාවට විරුද්ධ දිශාවට නේ? ඒ චලනය වන වස්තුව ඉස්සරහට යනවා නම් අනිත් පැත්ත විරුද්ධ දිශාවට බලයක් ඇති කරනවා. අන්න ඒ බලය තමයි පුතේ අපි කියන්නේ ඝර්ෂණ බලය කියලා. ඝර්ෂණ බලය කියලා. හරි. එතකොට ඔන්න දීලා තියෙනවා විස්තරයකුත් දීලා තියෙනවා. මෙන්න තියෙනවා. මේ තියෙන්නේ හරි. මෙන්න ඉන්නව කවුද ඉන්නේ? හරි. පුද්ගලයෙක් මෙන්න තල්ලු කරනවා. හරි. තල්ලු කරනවා. මෙන්න බලය යොදනවා. බලය යොදනවා. ඒ කියන්නේ මේක චලනය කරන්න හිතාගෙන බලය යොදනවා. බලය යොදනවා. දැන් මේ පෘෂ්ඨය මොකද්ද කරන්නේ? මේ ලී පෘෂ්ඨය මොකද කරන්නේ? ඊට විරුද්ධව බලයක් ක්‍රියාත්මක කරනවා. විරුද්ධව බලයක් ක්‍රියාත්මක කරනවා. ආන්නේ බලය තමයි ඝර්ෂණ බලය. ආන්නේ බලය තමයි ඝර්ෂණ බලය කියලා අපි කියන්නේ. හරි. එතකොට දැන් ඔයාගේ අච්චු පොතේ අපේ මේ පෙළ පොතේ නෑ අපිට සිලබස් එකේ උගන්වන්න නෑ ඝර්ෂණය කොහොමද ඇති වෙන්නේ කියලා. ඇයි එහෙම විරුද්ධව බලයක් ඇති කරන්නේ කියන එක දරුවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි. හරි. මම ඒක කියලා දෙන්න. පුතේ මේ ලෝකේ තියෙන වස්තු අපි සාමාන්‍යයෙන් වර්ග කරන්න පුළුවන් ඕනනම් මේ තියෙන පුෂ්ඨ අපිට වර්ග කරන්න පුළුවන් සුමට පුෂ්ඨ රළු පුෂ්ඨ කියලා. සුමට පුෂ්ඨ තියෙනවා රළු පුෂ්ඨ තියෙනවා. හැබැයි ඒක සාපේක්ෂයි. ඔයා කියයි රයිට්. හරි. වැලි කඩදාසිය රළු පුෂ්ඨයක්. ඔයා කියයි. හරි. හැබැයි ඔයාගේ මේසය සුමට පුෂ්ඨයක් කියලා ඔයා කියයි. හරි. එතකොට හැබැයි මේසය සුමට පුෂ්ඨයක් වුණත් වැලි කඩදාසිය ඉදිරියේ මේ ලෝකෙ පුතේ කිසිම වස්තුවක් නැහැ සම්පූර්ණයෙන්ම සුමට වන. ඒ කියන්නේ තනි තලයක් විදිහට තියෙන සුමට තලයක් තියෙන වස්තුවක් මේ ලෝකේ කොහෙවත් නැහැ. හරි. දැන් අපි කතාවටත් කියනවනේ මොකද්ද අපි කියන්නේ? අපි කියනවා අම්මෝ දුරට ඇපල් ළඟට පැපල් කියලා කතාවක් කියනවා. දුරට නිකන් ඇපල් ගෙඩිය වගේ ලස්සනයි හොඳයි. ළඟට නිකන් පැපල් වගේ මෙලෝ රහක් නැහැ. හරි. මෙන්න ඒ කියන්නේ කැතයි. හරි. ආන්න ඒ වගේ තමයි අපිට මේ පුෂ්ඨ සුමටයි වගේ පේනවා. අපි සාමාන්‍ය ලෝකයේ සුමටයි කියලාත් කියනවා. හැබැයි ඒවා සුමට නැහැ. ඒ සුමට නැති බව බලන්න නම් ඔයාට අන්වීක්ෂීය ව්‍යුහයකට යන්න වෙනවා. දැන් උදාහරණයක් මෙන්න බලන්න මෙන්න මේ ලී පුෂ්ඨය මේ වස්තුව මේ බොක්ස් එක ගැටලා තියෙන ලී පුෂ්ඨය විශාල කරලා ගත්තොත් අන්වීක්ෂීය මට්ටමට ගිහිල්ලා ගත්තොත් මෙන්න බලන්නකො මේ බලන්න කඩතොළු පිරিলা. හරි. දැන් බලන්න මේ උඩ එකත් එහෙම තමයි. මේ පෙට්ටියත් එහෙම තමයි. එයාගෙත් කඩතොළු තියෙනවා මේ. එයාගෙත් කඩතොළු තියෙනවා. මේ පහළ පුෂ්ඨෙත් කඩතොළු තියෙනවා. ඒව පුතේ ඉන්ටර්ලොක් වෙනවා. එහෙම නැත්නම් දැන් ඔයා හිතන්න මේ ශීර්ෂයි නිම්නයි තියෙනවා. ශීර්ෂ නිම්න එකිනෙක ඇතිල් වෙනවා. දැන් උදාහරණ මෙතනින්ම ගත්තොත් මේ බලන්න මේවා එකිනෙකට හා වෙනවා. මේ බලන්න මේ මෙතන මේ බලන්න මේ උඩ පුෂ්ඨේ යට පුෂ්ඨයත් එක්ක හා වෙලා. දැන් ඉතින් කොහොමත් මේක එහාට මෙහාට කරනකොට බලයක් ක්‍රියාත්මක වෙනවානේ. ආන්නේ බලය තමයි ඝර්ෂණ බලය කියලා කියන්නේ. ඒතර මේක තේරුම් ගන්න ඕන මෙච්චරයි. කවුරු හරි ලෝක කෙනෙක් හැදුවොත් එහෙම මේ වගේ වලගොඩලි නැති සුමට පුෂ්ඨයක් අන්න ඝර්ෂණයේ බිඳුවයි. නේ? වලගොඩලි නැහැ. හැබැයි මේ පුෂ්ඨ දෙකේම වලගොඩලි නැති වෙන්න ඕන. මේ වගේ වලගොඩලි නැති වෙන්න ඕන. ඉහළ පුෂ්ඨයේ අනිත් පුෂ්ඨයේ දෙකේම නැති වෙන්න. එතකොට පුතේ අන්න අපි කියනවා මේක සුමටයි කියලා. හැබැයි එහෙම වස්තු ලෝකේ නැහැ. ඒකේ අදහස මොකද්ද? ඒකේ අදහස ඝර්ෂණය කියන එක තියෙනවා. හැමතැනම තියෙනවා. ඝර්ෂණය කියන එක හැමතැනම තියෙනවා. ඝර්ෂණය බිඳුව කරන්න බෑ. හරි. ඊළඟට දැන් අපි මෙතෙක් කතා කරේ ඝර්ෂණය කියන එක මේ අපිට ඇති වෙන්නේ
ඝන දේවල් වල විතරක් කියලා අපි කිව්වට ඝර්ෂණය ද්‍රව වලත් ඇති වෙනවා වායු වලත් ඇති වෙනවා. මතක තියාගන්න. ද්‍රව වලත් ඝර්ෂණය සිද්ධ වෙනවා. වායු වලත් ඝර්ෂණය සිද්ධ වෙනවා. හරි. වායු වලත් ඝර්ෂණය සිද්ධ වෙනවා. හරි. හරි. දැන් සරල උදාහරණයක් වලට ගත්තොත් එහෙම දැන් මාළුවා ගැන හිතන්න. මාළුවාගේ හැඩය අනාකූලයිනේ. අනාකූලයිනේ. නේ මේ වගේ නිකන් ඔහොම හැඩයන්නේ තියෙන අනාකූල හැඩයක් තියෙන්නේ මෙයාට. එතකොට ඇයි මෙයා අනාකූල හැඩයක් හදාගත්තේ? අර ජල පුෂ්ඨයෙන් එන ප්‍රතිරෝධය එහෙම නැත්නම් බාධාව මැඩ පවත්තන්න. එතකොට මේ බාධාවක් විදිහට එන්නේ ඝර්ෂණය. ඝර්ෂණය තමයි. කුරුල්ලෙක් ගැන හිතන්න. කුරුල්ලගේ මේ මොකද ඇඟත් අනාකූල හැඩයක්නේ පුතේ තියෙන්නේ. අපේ ඇහැ වගේනේ අනාකූල හැඩයක් තියෙන්නේ. අන්න බලන්න එයා මේ වාතයේ පියාඹගෙන යනකොට ඉදිරියෙන් මොකද වෙන්නේ? වාතයෙන් ප්‍රතිරෝධයක් ඇති වෙනවා. අන්නේ ප්‍රතිරෝධය තමයි ඝර්ෂණය. අන්නේ ප්‍රතිරෝධය තමයි ඝර්ෂණය කියලා අපි කියන්නේ. හරි. පැහැදිලි නේද? හරි. එහෙනම් ඝර්ෂණය කියන එක ඝන ද්‍රව වායු යන අවස්ථා තුනේම යෙදෙනවා කියන එක ඔයා මතක තියාගන්න ඕන. හරි. ඝන ද්‍රව වායු කියන අවස්ථා තුනේම මේක යෙදෙනවා. හරි. මේක අවස්ථා තුනේම යෙදෙනවා කියන එක මතක තියාගන්න. හරි. ලියන්න 6 වෙනි පිටුවේ උඩින්ම ඝන ද්‍රව වායු යන අවස්ථා තුනේම යෙදිය හැක. ඝර්ෂණය ඝන ද්‍රව වායු යන අවස්ථා තුනේම යෙදිය හැක. හැබැයි අපි 10 ශ්‍රේණිය සාකච්ඡා කරන්නේ මේ ඝන ද්‍රව්‍ය වල ඇතිවන ඝර්ෂණය පමණයි. හරි. අපි ද්‍රව වායු ගැන සාකච්ඡා කරන්නේ. ඔයගොල්ලන් මට්ටමින් සාකච්ඡා කරන්නේ. අපි ඝන සම්බන්ධව තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ. පැහැදිලි නේද? හරි. ඔන්න දැන් තමයි අපි පාඩමේ වතුරට බහින්න යන්නේ. මොකක්ද වතුරට බහින්න යනවා කියන්නේ? වතුරට බහින්න යනවා කියලා කියන්නේ ඝර්ෂණයේ තියෙනවා අවස්ථා තුනක්. ඝර්ෂණයේ තියෙනවා අවස්ථා තුනක්. මෙන්න මේ අවස්ථා තුන හොඳින් ඔයා තේරුම් ගත යුතුයි. ඒක තමයි පාඩමේ හරය. ඒක තමයි පාඩමේ හරය. හරිනේ? right. අපි එහෙනම් එතනටයි දැන් යන්න සූදානම් වෙන්නේ. මෙන්න මේ අවස්ථා තුන. අහන්නකො ඉස්සෙල්ලා. මේ බලන්න. ස්ථිතික ඝර්ෂණ බලය. ඒ කියන්නේ මේ ඝර්ෂණයේ අවස්ථා තුනක්. හරි? ඝර්ෂණයේ අවස්ථා තුනයි මොකද්ද? ස්ථිතික ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය. ස්ථිතික සීමාකාරී ගතික. මොනවාද මේ? ඝර්ෂණය ක්‍රියා කරන ආකාරය අනුව ඝර්ෂණ අවස්ථා තුනක් නේ. ඝර්ෂණ අවස්ථා තුනක්. හරි. right. ලියන්න එන පෙළට පහළට. ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය, ගතික ඝර්ෂණ බලය. එහෙනම් ඔන්න ඝර්ෂණයේ අවස්ථා තුන. දැන් මේ තුන හරියට ලස්සනට පැහැදිලිවම ඉගෙන ගන්න. පැහැදිලිව ඉගෙන ගන්න. කිසිම අමාරුතාවයක් නැහැ මේ තුනේ. හරි? මම ලස්සනට ඔයාලට කියලා දෙන්නම්. ඔයා ලස්සනට මේක ගොඩ දා ගන්න ඕන. හරිනේ? හරි. මේ බලන්නකෝ. ඔන්න ස්ථිතික ඝර්ෂණ බලය කියලා කියන්නේ මෙච්චරයි. බලයක් යොදුනු ලැබුවද වස්තු අතර සාපේක්ෂ චලිතයක් නොමැති අවස්ථාවල ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. කොහොම කිව්වට තේරෙන්නේ. මම කියලා දෙන්නකෝ මෙන්න. ඔයා හිතන්න මොකක් හරි ලොකු පෙට්ටියක් තියෙනවා බිම. ලොකු පෙට්ටියක් තියෙනවා බිම. හරි. දැන් ඔයා මේ පෙට්ටිය තල්ලු කරන්න යන්නේ. ඔන්න මේ පෙට්ටිය දැන් තල්ලු කරනවා. හරි. එතකොට ඒ කියන්නේ බලය යොදනෝනේ. අන්න ඔයා මේ පෙට්ටිය තල්ලු කරන්න එහෙම නැත්නම් මේක චලනය කරන්න බලය යෙදුව අවස්ථාවේ ඉඳලා පෙට්ටිය චලනය වෙන්න පටන් ගන්න මොහොත දක්වා පවතින ඝර්ෂණ බලයට අපි කියන්නේ පුතේ ස්ථිතික ඝර්ෂණ බලය කියලා. ස්ථිතිකයි කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක. ස්ටැටික්. ස්ටැටික් කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. හරි. ස්ථිතිකයි. ස්ථිතිකයි කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔයා බලය යොදනවා හැබැයි වස්තුව චලනය වෙන්නේ නැහැ. හැබැයි වස්තුව චලනය වෙන්නේ. අන්න බලය යොදනවා වස්තුව චලනය වෙන්නේ අන්න විරුද්ධ පෘෂ්ඨයේ විසින් ඇති කරන ඝර්ෂණ බලයට අපි කියනවා ස්ථිතික ඝර්ෂණ බලය කියලා. ස්ථිතික ඝර්ෂණ බලය කියලා කියනවා. බලයක් යොදනු ලැබුවද වස්තු අතර සාපේක්ෂ චලිතයක් නොමැති අවස්ථාවල. හරිනේ? ඒ කියන්නේ බලය යොදනවා. හැබැයි මේ වස්තු අතර, ඒ කියන්නේ මේ ගැටලා තියෙන වස්තු අතර චලිතයක්, චලනයක් සිද්ධ වෙන්නේ නැහැ. ආන්නේ වෙලාවේ පවතින ඝර්ෂණ බලයට අපි කියනවා ස්ථිතික ඝර්ෂණ බලය කියලා. හොඳයි දරුවෝ, කියන්නේ නම් මේක. බලය යොදනවා හැබැයි වස්තුව චලනය වෙන්නේ නැහැ. මොකද විරුද්ධ පැත්තේ විරුද්ධ පෘෂ්ඨයේ විසින් ඝර්ෂණ බලය කියලා බලයක් ඇති කරන නිසා. අන්නේ ඝර්ෂණ බලයට නමක් දානවා ස්ථිතික ඝර්ෂණ බලය කියලා. ස්ටැටික් ෆ්‍රික්ෂන් කියලා අපි මේක ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. හරි. මේවා මේ ලොකුවට හිතන්න එපා. සමහර දරුවෝ මේ භෞතික විද්‍යාව කිව්වම මේ බය වෙනවා, ඇස් උඩ යනවා. හරි?
අම්මෝ භෞතික විද්‍යාව පාඩමක් ඒක නම් එපා වෙනවා කියලා එහෙමම තමයි වැඩේට බහින්නේ. එහෙම හිතන්න එපා. මේවා තමයි පුතේ ලේසිම. මේ තියෙන්නේ. ඔන්න දැන් මෙයා මේ පුටුව තල්ලු කරන්නයි සූදානම් වෙන්නේ. හරි. ඔන්න දැන් බලය යොදනවා මේ. අත් දෙකෙන් බලය යොදනවා. එතකොට මේ පොළව මොකද කරන්නේ? දැන් මෙයා මේ පැත්තෙන් බලය යොදනවානේ. දෙන්නම් උඹට මම වැඩේ කියලා පොළව මොකද කරන්නේ? මෙයා බලය යොදන පැත්තට විරුද්ධ පැත්තට බලය යොදනවා මේ. විරුද්ධ පැත්තට බලය යොදනවා. අන්නේ බලය තමයි ඝර්ෂණ බලය කියලා කියන්නේ. එතකොට මේක ස්ථිතික ඝර්ෂණ බලය වෙන්නේ කොයි වෙලාව වෙනකන්ද? පුටුව චලනය වෙන්න පටන් ගන්න තුරු. හරි. දැන් මෙයා බලය යොදන්න පටන් ගත්තානේ. පටන් අත තියපු ගමන් පුටුව ඔහම යන්නේ නැහනේ නේද? අත තියලා පොඩි බලයක් යොදන්න එපා. යම්කිසි බලයක් යොදන්න ඕනේ. අන්නේ බලය යොදාගෙන බලය වැඩි කරගෙන ගිහිල්ලා එක්තරා මොහොතක් වෙනවා මේ පුටුව චලනය වෙන්න පටන් ගන්නවා. අන්නේ චලනය වෙන්න පටන් ගන්න තුරු බලය යෙදුව තැන ඉඳලා චලනය වෙන්න පටන් ගන්න තුරු පවතින ඝර්ෂණ බලය තමයි ස්ථිතික ඝර්ෂණ බලය කියලා කියන්නේ. ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ. right. එහෙනම් අපි යනවා ඊළඟ එකට. බල්ලෙක් නාවන්න ගෙනියන්නේ මේ. හරි. ඔව් නාවන්න ගෙනියන්නේ. හරි. මේ තියෙන තබන් කැලේ එහෙම තියෙනවා. right. හරි. මේ බලන්න. මෙයාව දැන් නාවන්න ගෙනියන්නේ. හරි. දන්නවනේ ඉතින් සමහර බල්ලෝ නාවන්න ගෙනියනකොට කොල්ලොත් එහෙමනේ සමහර වෙලාවට නේද? හරි. නාවන්න ගෙනියන්න හරි අමාරුයි. හරි. මේ බලන්න. ඔන්න දැන් මෙයා ඔන්න දැන් මේ කම්බයක් එහෙම දාලා මොකද මේ බෙල්ට් එකක් එහෙම දාලා පටියක් දාලා ඔහොම සෙට් කරලා දිනවා. ඔන්න අදිනවනේ දැන් මෙයා. හරි. දැන් අපි පාඩමට මෙයාව දාගමු කොහොමද දාගන්නේ මේ බලන්න. මේ බල්ලා දැන් ඔන්න මේ පොළොව කාගෙන ඉන්නවා. පොළොව කාගෙන ඉන්නෙම නෑ. හරි. හරි සබන් කෑලි වතුර පේනකොට මෝ බලන්නම පැනලා යන්න තමයි බලන්නේ. හරි. මෙයා දාගෙන අදිනවා. හරි. ඔන්න දැන් මෙයා මොකද කරන්නේ මේ? මේ මිනිස්සයා බලය යොදනවා. මේ බලය යොදනවා. බලය යෙදුවට මෙයා නෙමෙයි චලනය වෙන්නේ. මෙයා චලනය වෙන්නේ. මෙයා චලනය වෙන්නේ. හරි. දැන් මෙයා අදිනවා. හරි. අදිනවා. හරි. බල්ලා නෙමෙයි එන්නේ. බල්ලා නෙමෙයි එන්නේ. හරි. දැන් මොකද්ද වෙන වැඩේ? මේ කකුල් දෙක ඉස්සරහට මෙහෙම අඩියක් අඩියක් හරි වහම කකුල ඉස්සරහට තියෙන මොහොත දක්වා හරි පවතින්නේ ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය. හරි. දැන් මෙයා චලනය වෙනකොට කකුල තිය ඉස්සරහට එනකොට අමාරුවෙන් අන්න එතකොට ගතික ඝර්ෂණ බලය. හරි. එතකොට ගතික ඝර්ෂණ බලය මේ මිනිස්සයා බලය යොදන තැන ඉඳලා බල්ලා චලනය වෙන්න පටන් ගන්නකන් තියෙන්නේ ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය. හරි. හරි. එහෙනම් ඒක තේරුම් ගන්න. හොඳයි. දැන් යනවන්න අපේ ඊළඟ ඝර්ෂණ බලය අවස්ථාව. ඒක තමයි සීමාකාරී ඝර්ෂණ බලය. දැන් වචනේ බලන්නකො. සීමාකාරී. නේ යම්කිසි සීමාවක් තියෙනවා. එහෙනම් දැන් මේ බලන්න. දැන් අපි අර බල්ලගේ සීන් එකම ගමුකෝ වැඩේට. ඒක ලේසියි අපිට. මේ බලන්න. දැන් මෙයාගේ එක ගත්තොත් එහෙම ඔයා හිතන්න මේ මිනිස්සයා බලයක් යොදලා අදිනවා. එතකොට මේ පොළොව මොකක්ද දන්නවද කරන්නේ? පොළොවට මෙයා කකුල් දෙක තියාගෙන ඉතින් පොළොව මොකක්ද දන්නවද කරන්නේ? පොළොව කරන වැඩේ තමයි මේ මිනිස්සයාට විරුද්ධ පැත්තට බලයක් ඇති කරනවා. විරුද්ධ පැත්තට බලයක් ඇති කරනවා. හරි. විරුද්ධ පැත්තට බලයක් ඇති කරනවා. මෙයා මෙහෙට අදිනවා නම් එයා පිටිපස්සට අදිනවා. හරි. එතකොට වෙන වැඩේ තමයි මෙයාගේ බලයට සාපේක්ෂව මේ මිනිස්සයා යොදන බලයට සාපේක්ෂව පොළොව මොකද්ද කරන්නේ? අර ඝර්ෂණ බලය ටිකෙන් ටික වැඩි කරගෙන එනවා. හරි. ඝර්ෂණ බලය යම් තාක් දුරට වැඩි කරලා ඒක උපරිම ගානට ඇවිල්ලා ඊටත් වැඩිය බලයක් යෙදුවොත් මේ මිනිස්සයා අන්න පුතේ මේ වස්තුව චලනය වෙනවා. ඒ කියන්නේ මේ බල්ලා ඉස්සරහට එනවා. ඔය බල්ලා ඉස්සරහට එනවා. පැහැදිලිද? හරි. හරි. තව අපි මෙතන තියෙන මේ පෙට්ටියෙන් ගමු උදාහරණ. ඊළඟට. ඔන්න බලන්න මේ P කියලා බලයක් යදනවා මේ වස්තුව මත. P කියලා බලයක් යදනවා මේ වස්තුව මත. right? හරි. ඒතර මේ පුෂ්ඨයක් මත තියෙන්නේ. එතකොට පුෂ්ඨය මගිනොත් යම්කිසි බලයක් යදනවා. ඒ බලය තමයි ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය. දැන් මොකද වෙන සීන් එක? මේ වස්තුව ඔන්න චලනය වෙන්න පටන් ගන්නවා. නේ අපි යොදන බලයට අනුරූපව චලනය වෙන්න පටන් ගන්නවා. පටන් ගන්න තෙක් තිබ්බේ මොකද්ද? ස්ථිතික ඝර්ෂණ බලයනේ. අන්න මේක පටන් ගන්න මොහොතේ පවතින්නේ සීමාකාරී ඝර්ෂණ බලය. ඒකේ අදහස තමයි දැන් අපි මෙහෙම බලය යොදනවා. බලය යොදනකොට මොකද්ද වෙන්නේ? මෙයත් බලය වැඩි කරනවා. අපි හිතුව මෙතන නිව්ටන් 50ක් දුන්නා කියලා. මෙයත් නිව්ටන් 50ක් කරගන්න. ඔන්න දැන් නිව්ටන් 75ක් කරා කියන්නේ මෙයත් 75ක් කරගන්න. ඒ කියන්නේ විරුද්ධ පුෂ්ඨය 75ක් කරගන්න. මෙයා නිව්ටන් 100ක් කරා කියන්නකො. මෙයාට නිව්ටන් 100ක් කරගන්න බෑ. අන්න උපරිම ඝර්ෂණ අවස්ථාවට එනවා. ඒ ඝර්ෂණ බලයේ උපරිම අවස්ථාව. එහෙනම් එයාට 100ක් කරගන්න බෑනේ. එතකොට මොකද්ද වෙන්නේ? වස්තුව චලනය වෙන්න පටන් ගන්නවා. අන්නේ පටන් ගන්න මොහොතේ පවතින ඝර්ෂණ බලයට දානවා නම සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය.
ඒ කියන්නේ විරුද්ධ පුෂ්ඨයේ විසින් අපි යොදන බලයට සාපේක්ෂව ඝර්ෂණ බලය වැඩි කරගෙන එනවා ඒ පැත්තේ. අපිත් මේ පැත්තෙන් වැඩි කරගෙන යනවා. එක වෙලාවක් එනවා එයාට වැඩි කරගන්න බැරි වෙලාවක් එනවා. අන්න ඒ වෙලාවේ වස්තුව චලනය වෙනවා. අන්නේ චලනය වෙන්න පටන් ගන්න මොහොත අන්නේ අවස්ථාව අපි හඳුන්වනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. කියන්නේ පටන් ගන්න තැන චලනය වෙන්න පටන් ගන්න තැන තමයි දරුවෝ සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන වචනේම තියෙනවනේ සීමාකාරී නේ සීමාකාරී කියලා තියෙනවා. රයිට් හරි. එහෙනම් ලියමුද වැඩි? හරි. ලියන්න. ස්පර්ශව පවත්නා වස්තු දෙක ස්පර්ශ පෘෂ්ඨ අතර ඇතිවන උපරිම ඝර්ෂණ බලය. හරි. මේ උපරිම ඝර්ෂණ බලය. එම පෘෂ්ඨ දෙක අතර සීමාකාරී ඝර්ෂණ බලය. අන්න පුතේ. හරි. දැන් මම මේ සමහර වචන වෙන පාටින් දාලා highlight කරලා තියෙනවා. ඒවා මාර වැදගත්. හරි. ඉතින් මේවා ඔයා මොකද්ද කරන්න ඕන? ගන්න highlight pen එක ටක් ගාලා ඒ වගේ වචන highlight කරලා තියාගන්න. ඒක පාඩම් කරනකොට වැඩේ ලේසියිනේ. හරි. දැන් මම මෙතන මේ උපරිම ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන්නේ උපරිම ඝර්ෂණ බලය. හරි. එන එක highlight වෙලා තිබ්බම ලස්සනයි. හොඳයි නේ. හරි. ගතික ඝර්ෂණ බලය කියලා කියන්නේ ඉංග්‍රීසි වචනේ ගත්තාම වැඩි තේරෙනවා. හරි. ඩයිනමික් කියලා කියන්නේ පුතේ වෙනස් වෙනවා කියන එක. හරි. එහෙනම් ගතික ඝර්ෂණ බලය කියලා කියන්නේ හරිම සරලම අදහසක් ඔයාලට දුන්නොත් එහෙම මේ වස්තුවක් චලනය වන අවස්ථාවේ ඇති කර ගන්නා ඝර්ෂණ බලය. දැන් පාරේ යනවා වාහනයක්. හරි. ඒතර වාහනේ යන දිශාවට විරුද්ධ දිශාවට පාර විසින් බලයක් ඇති කරනවා. එහෙම නැත්නම් ඝර්ෂණ බලය ඇති කරනවා. ආන්නේ ඝර්ෂණ බලය තමයි දරුවෝ මොකද්ද? ගතික ඝර්ෂණ බලය. අර බල්ලගේ සීන් එක ආයෙ ගත්තොත් එහෙම මම බල්ල නවන්න අරන් යන එකේදී ඔන්න දැන් ඉතින් බල්ලා දුකසේ දැන් ඇදගෙන එනවා. හරි. බල්ලත් ඉතින් අමාරුවෙන් ඔහොම ඉස්සරහට එනවා කියලා හිතන්නකො. අන්න එයා චලනය වෙනවා. වස්තුව චලනය වෙනවා. අන්න වස්තුව චලනය වන අවස්ථාවේ පවතින ඝර්ෂණ බලය තමයි පුතේ අපි කියන්නේ ගතික ඝර්ෂණ බලය කියලා. නේ? ඩයිනමික් ෆ්‍රික්ෂන් කියලා කියනවා. මේ බලන්න මොකක්ද මේ කියලා තියෙන්නේ කියලා. වස්තු අතර සාපේක්ෂ චලිතයක් පවතින අවස්ථාවල වස්තුව චලනය වෙන අවස්ථාවල ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය තමයි ගතික ඝර්ෂණ බලය කියලා අපි හඳුන්වන්නේ. අන්න දරුවෝ ලියන්න. ඔන්න දැන් ඝර්ෂණයේ අවස්ථා තුන හරියා. දැන් ආයෙත් ඔයාලට මම කියලා දෙන්නයි සූදානම් වෙන්නේ මේ. මොකද්ද? ඉස්සල්ලාම තියෙනවා ස්ථිතික ඝර්ෂණ බලය. වස්තුව මත බලයක් යොදනවා. වස්තුව චලනය වෙන්නේ නැහැ. වස්තුව චලනය වෙන තුරු පවතින ඝර්ෂණ බලය තමයි ස්ථිතික ඝර්ෂණ බලය. චලනය වෙන්න පටන් ගත්ත මොහොතේ පවතින ඝර්ෂණ බලය තමයි සීමාකාරී ඝර්ෂණ බලය. එහෙම නැත්නම් උපරිම ඝර්ෂණ බලය යෙදෙන අවස්ථාව තමයි සීමාකාරී ඝර්ෂණ බලය. වස්තුව දැන් පෘෂ්ඨය මත චලනය වෙනවා. එම අවස්ථාවේදී විරුද්ධ පෘෂ්ඨය මත ඇති කරන බලය තමයි ගතික ඝර්ෂණ බලය. ඒ කියන්නේ වස්තුවක් චලනය වෙන අවස්ථාවේ පවතින ඝර්ෂණ බලය තමයි ගතික ඝර්ෂණ බලය කියලා අපි හඳුන්වන්නේ. හරිනේ? ඔන්න ඔය අවස්ථා තුන ඔයා හොඳින් අවබෝධ කරගන්න ඕන. හරි. This man in Syria has හරි. මම මේ වීඩියෝ එකට එන්නම්. right. මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. හරි? මොකද්ද? දැන් ඔන්න දැන් මේ ට්‍රේන් එකක් අදින්න යන්නේ. හරි? මම පෙන්නන්නේ මේ ට්‍රේන් එකක් අදින්න යන්නේ. හරි? තනි මිනිස්සේ මේ ට්‍රේන් එකක් අදිනවා. කොච්චියක් අදින්නයි යන්නේ. හරි. එතකොට ඔයා මේ දර්ශනය බලනකොට ඔයාලට තේරෙන දෙයක් තමයි මෙයා ඉස්සලාම් බලය යොදනවානේ. එතකොට රේල් පීලි මොකද කරන්නේ? right? ඊට විරුද්ධව බලය යොදනවා. right? මෙයා යොදන බලයට විරුද්ධව බලයක් යොදනවා. right? ඒකටනේ කියන්නේ ඝර්ෂණ බලය කියලා. එතකොට දැන් ට්‍රේන් එක චලනය වෙන්නේ මොහොත දක්වා පවතින්නේ මොන ඝර්ෂණයේද? ස්ථිතික ඝර්ෂණ බලය. චලනය වෙන්න පටන් ගන්න වෙලාවේ පවතින්නේ මොකද්ද? සීමාකාරී ඝර්ෂණ බලය. දැන් ට්‍රේන් එකේ රෝද කැරකිලා ටික ඉස්සරහට එනවා. කෝච්චියේ රෝද කැරකිලා ඉස්සරහට එනවා. එතකොට පවතින්නේ මොකද්ද? ගතික ඝර්ෂණ බලය. ඔයාගේ අවධානය යොමු කරන්න ඕන මෙන්න මෙතනට. මොකද්ද? සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩුයි. මොකද්ද? ගතික ඝර්ෂණ බලය. හරි? ඒ කියන්නේ පුතේ දැන් මෙයා කොහොම හරි ගේමක් දීලා කොහොම හරි ස්ථිතික ඝර්ෂණ බලය මැඩපවත්වලා ඊට වැඩි බලයක් යොදලා සීමාකාරී ඝර්ෂණ බලය පන්න ගත්තා නම් අන්න පුතේ ගතික ඝර්ෂණ බලය චුට්ටක් අඩු වෙනවා. එතකොට මෙයාට මේක ඇදගෙන යන එක ගේමක් නෑ. හරි? අර අතන්ට එනකන් තමයි අමාරු. නේ? දැන් ඔයා ඕක දැකලා තියෙනවනේ. දැන් වාහනයක් තල්ලු කරනවා කියලා හිතන්නකො අපි සෙට් එකක් ගිහිල්ලා. වාහනයක් තල්ලු කරනකොට ඉස්සල්ලා හරි අමාරුයිනේ.
ඔන්න දැන් වාහනේ චලනය වෙනකොටත් අපි තල්ලු කරන්න ඕන කියලා හිතන්නකෝ. එතකොට එච්චර බලයක් යොදන්න ඕනේ නැහැ අපිට. නේ? එතකොට එච්චර බලයක් යොදන්න ඕනේ. එහෙනම් මේ හොඳට තේරුම් ගන්න මෙන්න මේ කතන්දරේ. මොකද්ද? සීමාකාරී ඝර්ෂණ බලයට වැඩිය අඩුයි ගතික ඝර්ෂණ බලය. දැන් සරල උදාහරණයක් මම කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 50යි කියලා හිතන්නකෝ. නිව්ටන් 50යි කියලා අපි හිතමුකෝ. හැබැයි ගතික ඝර්ෂණ බලය අනිවාර්යෙන් නිව්ටන් 50ට වැඩිය අඩුයි. ඒක 40ක්ද 35ක්ද මන් දන්නේ නැහැ. 50ට වැඩිය අඩුයි. 50ට වැඩිය අඩුයි. පැහැදිලිද? right. එහෙනම් බලන්න ඔය මං කියපු කතන්දරේ මෙයාගේ තුල තියෙනවද කියලා. හරි. Definitely been eating his spinach. Do you reckon he can pull this 150-ton train? Well, he reckons after a little warm-up, yes, he can. And using nothing but sheer muscle, he moves the train slowly along this rusty railway line. Anan Ismail Al-Wad says he trained daily for the task and developed a machine to practice. The 30-year-old is now training for his next challenge to pull a ship. Right. දෙකද වැඩි? නේ? දෙකනේ වැඩි. ට්‍රේන් එක ඇදන් යනකොට අවුලක් නැහැ. යනකොට ගේමක් නැහැ. හරි. යනකොට ගේමක් නැහැ. හැබැයි අර ආරම්භය ගන්න අමාරු. ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය පැනගත්තම ගතික ඝර්ෂණ බලය එන්නේ. ඒතකොට සීමාකාරී ඝර්ෂණ බලයට වැඩිය ගතික ඝර්ෂණ බලය අඩු වෙනවා. හරි. මතක තියාගන්න. හරි. එහෙනම් මේ තියෙන ප්‍රස්ථාරය සිංහල right. මේ තියෙන ප්‍රස්ථාරය. මෙන්න තියෙනවා ප්‍රස්ථාරය. බලන්න ස්ථිතික ඝර්ෂණ බලය දැන් මේ බලන්න දැන් ඔන්න මේ ප්‍රස්ථාරය තේරුම් ගන්න. මෙන්න යොදන බාහිර බලය. මේ x අක්ෂයෙන් පෙන්වන්නේ බාහිරින් යොදන බලය. මේ පැත්තට තියෙන්නේ ඝර්ෂණ බලය. හරි. මේ තමයි අපි යොදන බලය, බාහිර බලය. විරුද්ධ පෘෂ්ඨයේ විසින් ඇති කරන ඝර්ෂණ බලය තමයි මේ තියෙන්නේ. මේ අතර y අක්ෂයේ තියෙන්නේ. හරිනේ? හරි. ඒතර ඔන්න දැන් අපි බලය යොදනවා. අපි බලය යොදන්න මොකද කරන්නේ? ඝර්ෂණ බලය ටික වැඩි කරගන්න. වැඩි කරගෙන එනවා. එක්තරා මොහොතක් එනවා ඝර්ෂණ බලය උපරිම වෙන අවස්ථාව. මෙන්න මේ අවස්ථාව. ඝර්ෂණ බලය උපරිමයි මේ අවස්ථාවේ. හරි? ආන් අපි ඒකට නමක් දානවා මොනකාරී අවස්ථාවද? සීමාකාරී අවස්ථාව. එහෙම නැත්නම් සීමාකාරී ඝර්ෂණ බලය කියලා. ඔන්න අපි කතා කරපු කතන්දරේ දැන් එනවා. අපි තවදුරටත් බලය යොදනවා. අන්න දැන් වස්තුව චලනය වෙනවනේ. අන්න වස්තුව චලනය වෙනකොට ගතික ඝර්ෂණ බලය තමයි ක්‍රියාත්මක වෙන්නේ. අන්න බලන්න මේ සීමාකාරී ඝර්ෂණ බලයට වැඩිය චුට්ටක් අඩුයි නේද ගතික ඝර්ෂණ බලය? මේ පොඩ්ඩක් අඩුයි. ගතික ඝර්ෂණ බලය පොඩ්ඩක් අඩු වෙනවා. හොඳට තේරුම් ගන්න. මේක විභාගයට කෙටි ප්‍රශ්නයක් අහයියා. සීමාකාරී ඝර්ෂණ බලයට වැඩිය ගතික ඝර්ෂණ බලය අඩුයි. මේ ලස්සනට මේ ප්‍රස්ථාරය වෙන්නනවා. ලස්සනට මේ පොඩ්ඩක් අඩුවෙන් තමයි යන්නේ. හරි. නැත්තම් යන්න ඕනේ මේ උඩ මේ මුදුනේ තියෙන ඒ රේඛාවෙ දිගේ යන්න ඕනේ. එහෙම යන්නේ නැහැ. පොඩ්ඩක් පහත් වෙලා තමයි යන්නේ. ඒ කියන්නේ ගතික ඝර්ෂණ බලය අඩුයි. කාට වැඩියද? සීමාකාරී ඝර්ෂණ බලයට වැඩිය. මේක සරලව හිතන්න මෙහෙම හිතන්නකෝ. දැන් වස්තුවක් චලනය වෙනකොට අපි අර මුලදී කතා කරපු අර මතකද අර ඉන්ටර්ලොක් වලගොඩලි වල බහින්න වෙලාවක් නැහැ. ඒවා ටිකක් වේගෙන් දැන් වස්තුව චලනය වෙනකොට අර ස්ථිරව ගැටි ඉන්න වෙලාවක් නැහැනේ. ඒ නිසා චුට්ටක් අඩු වෙනවා. හරි. පොඩ්ඩක් මේ ඝර්ෂණය අඩු වෙනවා. හරි. මතක තියාගන්න. හරි. එහෙනම් හොඳට මේ අන්තිමට තේරුම් ගන්න ඕන කාරණේ සීමාකාරී ඝර්ෂණ බලයට වඩා ගතික ඝර්ෂණ බලය අඩුයි කියන එක. පැහැදිලිනේ? හරි. ඊළඟට අපි යන්න සූදානම් වෙන්නේ ඊටාම වැදගත් කාරණයකට. මොකද්ද? මේ ඔයාගේ ටියුට් එකේ තියෙනවා මේ පොලිස් වාහනයක් එහෙම දාලා right static friction kinetic friction මට කියන්න බැරි වුණා මේ ගතික ඝර්ෂණ බලයට කියන තව නමක් තමයි මේ චාලක ඝර්ෂණය කියලා. චාලක ඝර්ෂණ බලය. හරි. ඒක මේ ටියුට් එකේ තියෙනවා. හරි. 8 වෙනි පිටුවේ තියෙනවා. ඡේදයක් තියෙනවා. ඒ ඡේදයක්සේ තියෙනවා. මට කියන්න ඉතරයි බැරි වුණේ. හරි. ඒ කියන්නේ ගතික ඝර්ෂණ බලයට අපි කියනවා චාලක ඝර්ෂණ බලය කියලා. හරි. අයි පුතේ චලනය වන වස්තු වල පවතින බලයක් නෙමේක. හරි. ඒ නිසා චාලක ඝර්ෂණ බලය. හරි. එතන මම මේ කී හිටියේ මේ පොලිස් වාහනයක් තියෙනවා. ඔන්න පොලිස් වාහනේ නවත්තලා තියෙනකොට ස්ථිතික ඝර්ෂණ බලය. දැන් ඇවිල්ලා එන්ජින් එක ස්ටාර්ට් කරා.
බලය යෙදුවා චලනය වෙන්න පටන් ගන්න තුරු පවතින ඝර්ෂණ බලය තමයි ස්ථිතික ඝර්ෂණ බලය. චලනය වෙන්න පටන් ගන්නවා දැන් මේ කාර් එක. එතකොට මොකද්ද තියෙන ඝර්ෂණ බලය? එතකොට සීමාකාරී ඝර්ෂණ බලය. දැන් මේ පොලිස් කාර් එක යනවා. යනකොට තියෙන ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලය. හරි. ඊළඟට මේ ඝර්ෂණ බලයට බලපාන සාධක බලමු. ඒ කියන්නේ විශේෂයෙන් සීමාකාරී ඝර්ෂණ බලයට. ඒ කියන්නේ උපරිම ඝර්ෂණ බලයට බලපාන සාධක. හරියට විභාගෙට ප්‍රශ්න කරනවා. හරි. කෙටි ප්‍රශ්නයක් ආයේ නියමට අහන්න පුළුවන් මෙතනින්. නියමට අහලක් තියෙනවා මීට ඉස්සර. හරි. ඕන තරම් අහලා තියෙනවා O level paper වල. මෙන්න මේ කොටසේ. හරි. මොකද කියන්නේ? සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක. මේ සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන සාධක දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක. මේ දෙක හැර වෙන ඒවා බලපාන්නේ නැත. හරි. ඒක තේරුම් ගන්න. මොනවාද? ස්පර්ශ පුෂ්ඨවල ස්වභාවය. මේ ගැටෙන පුෂ්ඨවල ස්වභාවය. එහෙම නැත්නම් මේ ස්පර්ශ වෙලා තියෙන පුෂ්ඨවල ස්වභාවය බලපාන. ඒක රළුද සිනිඳුද කියන එක බලපාන. වස්තු අතර අභිලම්බ ප්‍රතික්‍රියාව. මොකද්ද සර් අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ? සරලව හිතන්න මේ එක් වස්තුවක් මත තවත් වස්තුවක් තියෙනකොට එක් වස්තුවකින් ඇති කරන බර අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. නිකන් එහෙම හිතා ගන්නකො මම ඉදිරියේදී ඒක පැහැදිලි කරලා දෙන්නම්. රයිට් ඔය දෙක ලියා ගන්න. බලපාන සාධක දෙක ලියන්න. ස්පර්ශ පුෂ්ඨවල ස්වභාවය වස්තු අතර අභිලම්බ ප්‍රතික්‍රියාව. ඔන්න ඔයාට විභාගෙට අන්නනෝ මෙන්න මේක දාලා. මේක දාලා අන්නනෝ ඔයා. හරි. ඒ කියන්නේ වැරද්දක් දාව ගන්නවා. මෙන්න මේ කතාව කියලා. බලන්න මොකක්ද මේ කතාව කියලා. ස්පර්ශ පුෂ්ඨවල වර්ගඵලය ඝර්ෂණය කෙරෙහි බල නොපායි. ස්පර්ශ පුෂ්ඨවල වර්ගඵලය ඝර්ෂණය කෙරෙහි බලපාන්නේ නැහැ. මෙන්න කතාව. ඔයා හිතන්නේ මෙහෙම. මේ තියෙන්නේ සබන් කැට දෙකක්. හිතන්න සබන් කැට දෙකක්. හරි. ඔන්න එක සබන් කැටයක් තියලා තියෙනවා තව සබන් කැටයක් උඩ මේ අවස්ථාවේ. මේ සබන් කැට දෙක මත නිව්ටන් 4ක් යෙදුවොත් තමයි මේක චලනය වෙන්නේ. නිව්ටන් 4ක් යෙදුවොත් මේක චලනය වෙනවා. දැන් ඔයාගේ අවධානය යොමු කරන්න මේ සබන් කැට දෙක අනිත් පුෂ්ඨයත් එක්ක, ඒ කියන්නේ මේ නිල් පාට පුෂ්ඨයත් එක්ක ගැටෙන කොටසේ වර්ගඵලය. වර්ගඵලය වෙන්නේ මේ පහළ තියෙන සබන් කැටේ වර්ගඵලයනේ. ඒ වර්ගඵලය තමයි මේ නිල් පාට කොටසත් එක්ක ගැටෙන්නේ. හරි. ඊට පස්සේ මේ සබන් කැට දෙක තියෙනවා මේ විදිහට. ওই විදිහට තියෙනවා. කියන්නේ මේ විදිහට එක සබන් කැටයක් උඩ එක සබන් කැටයක් තියන්න නැතුව මේ දෙන්නම තියෙනවා අර නිල් පාට පුෂ්ඨයේ උඩ. මේ විදිහට තියෙනවා. එහෙම තිබ්බත් පුතේ අපිට නිව්ටන් 4ක බලයක්මයි අවශ්‍ය වෙන්නේ මේ සබන් කැට දෙක අදින්න. එහෙම නැත්නම් චලනය කරන්න. දැන් මෙතන වර්ගඵලය වැඩිනේ. දැන් සබන් කැට දෙක වර්ගඵලය යෙදෙනවා මෙතන. මෙතන එක සබන් කැට එක වර්ගඵලයයි යෙදෙන්නේ. ඒක තවත් ඔයාලට නිකන් තේරෙන භාෂාවෙන් කිව්වොත් මෙහෙම. සිමෙන්ති කොටයක් මේ සිමෙන්ති කොට්ට කියලා හිතන්න. සිමෙන්ති කොට්ට කියලා හිතන්න. ඔන්න සිමෙන්ති කොට්ට දෙකක් අපිට අදින්න ඕන. හරි. එකක් උඩ එකක් තියලා අදිනවා. මේ දෙකම මේ ආකාරයට තියලා අපි අදිනවා. කොයි අවස්ථාවේද ලේසියෙන් අදින්න පුළුවන්? එහෙම අවස්ථාවක් නැහැ. ලේසියෙන් අදින්න පුළුවන් කියලා එකක් නැහැ. හරි. ඒ අවස්ථා දෙකේදීම හරි ගැටන පුෂ්ඨයේ වර්ගඵලය වෙනස් කරාට යොදන්න ඕන බලය වෙනස් වෙන්නේ නැහැ. යොදන්න ඕන බලය වෙනස් වෙන්නේ නැහැ. මේක මාර විදිහට නොම කියනවා. හරි. දැන් අපිට හිතෙනවා මෙහෙම දැන් සිමෙන්ති කොට්ටයක් මෙහෙම එක උඩ එක තියාගෙන යනවට වැඩිය මෙහෙම තියාගෙන ගියාම ලේසියෙන් ඇදන් යන්න පුළුවන් කියලා අපිට එහෙම හිතෙනවා. වැඩක් නැහැ එහෙම හිතුවට. ඒක වැරදි. හරි. මතක තියාගන්න ගැටෙන පුෂ්ඨයේ වර්ගඵලය මොකක් වුණත් ඒක අදාළ නැත ඝර්ෂණයට. ඒ කියන්නේ මේ සීමාකාරී ඝර්ෂණ බලයට ඒක අදාළ කරගන්න එපා. නිව්ටන් 4ම තමයි මේ. එතෙන්ද යොදන්න වෙන්නේ නිව්ටන් 4ම තමයි. නිව්ටන් 4ම තමයි අපිට යොදන්න වෙන්නේ. හරි. අපි මේක ලියා ගන්න ඕනේ. ලියලා පොඩ්ඩක් එතන පහලින් චූටියට ඕක ඇඳ ගන්න පුතේ මේක. රයිට්. කටුවට වගේ ඇඳ ගන්න ඊට පහලින්. හරි. එතනම right. එන ලියන්න ස්පර්ශ පුෂ්ඨවල වර්ගඵලය ඝර්ෂණය කෙරෙහි බල නොපායි. ඊට පස්සේ මේ දෙක ඇඳ ගන්න. එහෙනම් ඔන්න තේරුම් ගත්තා. හරි. වර්ගඵලය කියන සාධකයේ බලපාන්නේ නැහැ. හරි. වැඩේට බලපාන්නේ නැහැ. හරි. මොකටද බලපාන්නේ නැත්තේ? සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි වර්ගඵලය කියන සාධකයේ බලපාන්නේ. අභිලම්බ ප්‍රතික්‍රියාවයි පුෂ්ඨයේ ස්වභාවයයි විතරයි බලපාන්නේ. දැන් අපි මේ දෙක බලපාන විදිහ දැන් බලමු. මේ බලන්න. මෙන්න ස්පර්ශ පුෂ්ඨවල ස්වභාවය බලපාන විදිය. හරි.
මේ පේනවා මේ කටත් අරගෙන ඉන්නවා A සහ B කියලා දෙන්නෙක් ඉන්නේ. මූ යන්නේ හිමේ. හිමේ යන්නේ. මූ එන ගල් කන්දක යන්නේ. ගල් තියෙන කන්දක තමයි පහළට එන්නේ. මූ වගේ යන්න කියලා හිතාගෙන මේ B යන. හරි. A යන විදියට යයි කියලා හිතාගෙන B යන. A හිතන්නේ මොකද්ද දන්නවද? මේ B හිමින් නැවෙන්නේ පහළට. A යන ගානට මෙයා යයි කියලා මෙයා හිතනවා. දෙන්නගේම සිතුවිලි දෙක අවුල්. හරි. වැරදිනේ කතන්දරේ. මේ බලන්න මොකද වෙන්නේ කියලා. දැන් ඔන්න ඔයා හිතන්නේ මේක නිකන් මේ රළු මතු පිටක්. මේ කොළ පාටට තියෙන රළු පුෂ්ඨයක් තියෙන. හරි. ඒතර මේ හිම මේ පුෂ්ඨය සිනිඳු පුෂ්ඨයක් නේ. මේ දෙන්නට සාපේක්ෂව මේ A කියන පුද්ගලයා යන්නේ සිනිඳු පුෂ්ඨයක, B කියන පුද්ගලයා පහළට එන්නේ රළු පුෂ්ඨයක. හරි. දැන් මොකද වෙන්නේ? සිනිඳු පුෂ්ඨවල ඝර්ෂණය අඩුයි. ඝර්ෂණය අඩුයි. දැන් ඔයාට මේක අර මම මේ පාඩම් පටන් ගන්නකොට කියපු තැනින් අල්ල ගන්නත් පුළුවන්. ඒ කියන්නේ අර කඩතොලු නේ මතකනේ කඩතොලු ඒව ප්‍රමාණය අඩුයි. බිඳුව නෙවෙයි අඩුයි. එතකොට ඉතින් ඝර්ෂණය අඩුයිනේ. එතකොට ඝර්ෂණය අඩුයිනේ. දැන් ওই B කියන පුද්ගලයා දිහා බැලුවොත් එහෙම එයාගේ මේ පුෂ්ඨ ගැටන එයාගේ සපත් දෙකයි ওই පොළවයි අතර අර කඩතොලු ප්‍රමාණය වැඩි. එතකොට ඝර්ෂණය වැඩි. හරිනේ? හරි. එහෙනම් ස්පර්ශ පුෂ්ඨවල ස්වභාවය ආයේ නියමටම බලපාන. සිනිඳු පුෂ්ඨයක් වුණොත් ඝර්ෂණය අඩුයි. රළු පුෂ්ඨයක් වුණොත් ඝර්ෂණය වැඩි. හරි. ඉතින් අපි කැරම් බෝඩ් එකට දානවනේ මොනවද මේ පවුඩර් දානවනේ. දැන් අපිට ඕන කැරම් බෝඩ් එක පුළුවන් තරම් සුමට කරගන්න. මේ ඉත්තන්ට ගහනකොට ඒවා එහාට මෙහාට ටටක් ගාලා යන්න තමයි අපිට ඕමනාකම තියෙන්නේ. හරි. ඒක සුමට කරගන්නයි අපිට ඕන. ඉතින් අපි ඔකට මොනවා බෝරි කුඩු හරි පවුඩර් හරි මොනවා හරි දානකොට මොකද්ද වෙන්නේ? අර මේ සුමට ගතිය වැඩි කරගන්න එක තමයි ඒ කරන්නේ අපි. නේ? පවුඩර් දාලා අර කඩතොළු ටික පොඩ්ඩක් වහනවා. නේ? අපිට ඇහැට පේන්නේ නැති වුණාට ඕකේ කඩතොළු තියෙනවානේ. නේ අපි දන්නවනේ දැන් ඒක. එහෙනම් අන්න පවුඩර් ටිකක් දැම්මට පස්සේ ඒ කඩතොළු පොඩ්ඩක් වැහෙනවා. එතකොට මොකද්ද? අපිට අන්න සිනිඳු පුෂ්ඨයක් ගන්න පුළුවන්. එතකොට ඝර්ෂණය අඩු කරගන්න පුළුවන්. මම මේ එක අවස්ථාවක් කිව්වේ. හරි. එහෙනම් සිනිඳු පුෂ්ඨවල ඝර්ෂණය අඩුයි, රළු පුෂ්ඨවල ඝර්ෂණය වැඩි. එහෙනම් ස්පර්ශ පුෂ්ඨවල ස්වභාවය මෙන්න මේ ආකාරයට තමයි බලපාන්නේ. රයිට්. එහෙනම් මේ කාරණා දෙක ලියන්න එහා පිටුවට ගිහින්. එහෙනම් ඒක හරියා. ස්පර්ශ පුෂ්ඨවල ස්වභාවය ඝර්ෂණය කෙරෙහි බලපානවා කියන එක තමයි මම ඔය පැහැදිලි කරලා දුන්නේ දරුවන්ට. හරිනේ? හරි. ඊළඟට අනිත් එක. මොකද්ද මේ කියන්නේ? වස්තු දෙක අතර අභිලම්බ ප්‍රතික්‍රියාව. අවුල් වගේද මන් දන්නේ නැහැ. වැඩි හිතන්න එපා. අභිලම්බ කියන වචනේ දැක්කම නිකන් බය වෙනවා. එහෙම හිතන්න එපා. ඔයා මේක සරලව හිතන්න මෙහෙම. වස්තුවක බර වැඩි වෙන්න මොකද්ද ඝර්ෂණය වැඩි. හරි. දැන් සරල උදාහරණයක් ඔයා හිතන්න මම අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා දෙනවා. හරි මේ බලන්නකෝ. ඔන්න එක සබන් කැටයයි. සබන් කැටනේ අපි වැඩේට ගන්නෙ. හරි එක සබන් කැටයයි. ඔන්න මේක නිව්ටන් 4ක බරක් තියෙනවා. හරි. හිතන්නකෝ එහෙනම්. ඊට පස්සේ මේක චලනය කරන්න නම් මේ පැත්තට නිව්ටන් 2ක බලයක් යොදන්න ඕන. හරි. සබන් කැට දෙකක් තියෙනවා. එතකොට අන්න නිව්ටන් 8යි. එතකොට දෙගුණයකින් වැඩි වෙනවා. මේ අපි તો මේ යොදන්න ඕන බලයනේ ඝර්ෂණ බලය කියලා කියන්නේ 4යි නිව්ටන්. මේ සබන් කැට 3ක් වුණාම මොකද වෙන්නේ? නිව්ටන් 6ක් යොදන්න ඕන. හරි. ඒ කියන්නේ බර වැඩි වෙන්න මොකද්ද වෙන වැඩේ? ඝර්ෂණ බලය වැඩි වෙනවා. හරි. එතකොට මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ දැන් මේ වස්තු දෙකක් එකිනෙක හා ගැටලා ඉන්නකොට දැන් මේ ලී කොටය විසින් ඒ කියන්නේ මේ ගැටලා ඉන්න වස්තුව විසින් ඉහළට බලයක් ඇති කරනවා. නිව්ටන්ගේ තුන්වෙනි නියමය මතක් කරගන්නකො. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. එහෙනම් දැන් මෙන්න සබන් කැටේ තියෙනවා. සබන් කැටේ බර විසින් පහළට යොදන බලයට සමාන බලයක් ඉහළට ක්‍රියාත්මක කරනවා. හරි. එතකොට දැන් අපි බර වැඩි කරොත් මොකද්ද වෙන්නේ? බර වැඩි කරවුවොත් එහෙම අර අභිලම්බ ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් රියැක්ෂන් ෆෝස් එක. එහෙම නැත්නම් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව කියන අර තුන්වෙනි මේ එක පැත්තකට යොදන බලයට විරුද්ධව ඇති කරන බලය වැඩි වෙනවා. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා 4යි. දැන් 8යි. මෙතන 12ක් වෙනවා. පැහැදිලිද ඔයාලට? එහෙනම් සරලව තේරුම් ගන්න මෙහෙම. බර වැඩි කරන්න ඝර්ෂණ බලයත් වැඩි.
දැන් සරල උදාහරණයක් සිමෙන්ති කොටයක් මිනිස්සෙක්ගේ කරේ තියලා අන්න අතන්ට ගෙනියන්න කියලා දානවා. හරි. එයා ඉතින් යනවා යම් කිසි වේගයකින් එයා යනවා කියලා හිතන්න. හරි. ඊට පස්සේ ඊළඟ සැරේ මිනිහාගේ කරේ තියෙනවා සිමෙන්ති කොට්ට දෙකක්. සිමෙන්ති කොට්ට දෙකක් තියෙනවා. ඒතර පොළොව මොකද කරන්නේ? ඝර්ෂණ බලය වැඩි කරනවා. ඝර්ෂණ බලය වැඩි කරනවා. අර වේගයෙන්ම අර මිනිස්සයාට යන්න පුළුවන්ද? බෑනේ. යන්න බෑ. ඇයි? ඝර්ෂණ බලය වැඩි. මොකද ඒකට හේතුව? අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි. අභිලම්බ බලය කියලාත් ඔකට කියනවා. අභිලම්බ බලය කිව්වත් ගැටලුවක් නැහැ. හරි. අභිලම්බ බලය එහෙම නැත්නම් අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි. එහෙනම් මෙන්න මේ සාධකයේ බලපානවා ඝර්ෂණය කෙරේ. ඝර්ෂණය කෙරේ. පැහැදිලිද ඔයාලට? රයිට්. ඒතර රූපස්ථාන ඔයාගේ දීලා තියෙනවා එහා පැත්තට යන්න. එහා පැත්තේ ලියන්න ඕන මෙන්න මේ කතන්දර ටික. අහන්නකො ඉස්සෙල්ලා මේ බලන්න මොකද්ද කියන්නේ කියලා මම කියපු එක හරියද දන්නේ නැහැ. බලන්නකො ඒක. හරි. වස්තුවක බර වැඩි වෙන විට වස්තුව මගින් ගැටෙන පෘෂ්ඨය මත යෙදෙන බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක්. අන්නේ බලය තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. හරි. පෘෂ්ඨය විසින් වස්තුව මත යොදයි. හරි. හරි. පෘෂ්ඨ දෙක අතර අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙන විට සීමාකාරී ඝර්ෂණ බලයද ඊට අනුරූපව වැඩි වේ. නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ යෙදෙන වෙලාවක් මේක. හරි. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. ඒතර බර වැඩි කරන්න මේ ප්‍රතික්‍රියා බලය වැඩි. ඒ කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියා බලය වැඩි. ඒතර ඝර්ෂණ බලයත් වැඩි. ඝර්ෂණ බලයත් වැඩි. හරි. එහෙනම් මෙන්න දෙවෙනි සාධකය ඝර්ෂණය කෙරෙහි බලපාන අභිලම්බ ප්‍රතික්‍රියාව. රයිට්. සෙට් එකම ලියමු. ලියන්න. ඔන්න දැන් මේකේ මේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියන එක වැඩි හිතන්න එපා. හරි. අර වස්තුවේ බර විසින් පහළට බලයක් යොදනකොට ගැටලා තියෙන පෘෂ්ඨය විසින් ඉහළට යොදන බලය තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ. ඒක මහ දෙයක් නෙවෙයි. හරි. මහ දෙයක් නෙවෙයි. ඔයා සරලව තේරුම් ගන්න. රයිට්. බර වැඩි කරවුවොත් ඝර්ෂණයත් වැඩි. ඝර්ෂණයත් වැඩි. හරි. බර වැඩි කරන්න ඝර්ෂණය වැඩි වෙනවා. ඝර්ෂණය වැඩි වෙනවා. හරි. එහෙනම් ඔන්න දැන් ඝර්ෂණය කරේ බලපාන සාධක දෙක අපි සාකච්ඡා කරලා ඉවර කරා. මොකක්ද? ගැටෙන පෘෂ්ඨයේ වර්ගඵලයේ බලපාන්නේ නැත. සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන්නේ මොකද්ද? මේ පෘෂ්ඨවල ස්වභාවය. එකක් පෘෂ්ඨවල ස්වභාවය. අනිත් එක තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව. එහෙනම් අභිලම්බ ප්‍රතික්‍රියාවයි පෘෂ්ඨවල ස්වභාවයයි කියන සාධක දෙක විතරමයි ඝර්ෂණය කරේ බලපාන. ඝර්ෂණය කරේ බලපාන. හරි. ඊළඟට දැන් මම මේ පාඩම සාකච්ඡා කරන්න පටන් ගන්නකොට කිව්වා ඔයාට සමහර වෙලාවට හිතෙනවා ඇති මොන මගුලක්ද මේ ඝර්ෂණය කියලා කියන්නේ මාර එපා වෙන දෙයක් නේ මේක නැත්තම් හොඳයි කියලා හිතෙනවා ඇති කියලා කිව්වම. හරි. ඝර්ෂණය නැත්තම් නියමයිනේ. ඝර්ෂණය නැත්තම් මාරු කියලා හිතෙනවා ඇති. හැබැයි අපිට ඝර්ෂණය ඕන. ඝර්ෂණය නැතුම් අපිට මේ පැවැත්මක් නැහැ. පැවැත්මක් නැහැ. එක තැනකට වෙලා ඉන්න තමයි වෙන්නේ. ඇයි කියලා බලන්න. හරි. ඔන්න ඝර්ෂණය අඩු කරගන්න ඕන අවස්ථා තියෙනවා. ඝර්ෂණය වැඩි කරගන්න ඕන අවස්ථා තියෙනවා. හරි. දැන් සමහර අපි එදින්දා කටයුතු කරනකොට අපිට වෙනවා ඝර්ෂණය අඩු කරගන්න සිද්ධ වෙනවා. හරි. සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා ඝර්ෂණය වැඩි කරගන්න. හරි. දැන් අපි මුලින්ම බලමු එදින්දා ජීවිතයේ ඝර්ෂණ බලය අඩු කරගන්න ඕන අවස්ථා මොනවාද කියලා. හරි. අඩු කරගන්න ඕන අවස්ථා මොනවාද කියලා. ඊට ඉස්සෙල්ලා මට දෙයක් කියන්න ඕන. දැන් ඝර්ෂණ බලය අඩු කරගන්න ඕන මේ යන්ත්‍ර සූත්‍රවල මේ කොටස් එකිනෙක ගැටෙනවානේ. ඔයා හිතන්න දැන් යන්ත්‍රයක කොටස් එකිනෙක හා ගැටෙනවා. අන්න ඔය ගැටෙන වෙලාවට ඝර්ෂණය ඇති වෙනවානේ. අන්න ඒ වගේ වෙලාවක ඝර්ෂණය අඩු කරගත්තා නම් හොඳයි. හොඳයි. ඇයි දන්නවද? මේ ඝර්ෂණ බලය නිසා අපිට මේ ශක්තිය අපතේ යන්න පුළුවන්. ඒක විශේෂයෙන් තාපයේ විදියට. දැන් සරලම උදාහරණේ දැන් මේ අත් දෙක මෙහෙම කරනකොට තාපය ජනනය වෙනවානේ. මේ ඔයාට අත් දෙකට රස්නයක් දැනෙනවානේ. ඒ අපේ ශක්තිය අපතේ යනවා. මොකද මේ ඝර්ෂණ බලය හේතු කොටගෙන මේ අත් දෙක ඇති වෙන ඝර්ෂණ බලය හේතු කොටගෙන තාපයේ විදිහට ශක්තිය පිට වෙනවා. හරි. ඉතින් ඒක අපතේ යනවා. ශක්තිය අපතේ යනවා. ඉතින් යන්ත්‍ර කොටස් එකිනෙක හා ඇතිල්ලෙනකොට වාහනයක එන්ජින් එකක් ගැන හිතන්න. මේ යන්ත්‍ර කොටස් එකිනෙක හා ඇතිල්ලෙනකොට අන්න තාපය උපදිනවා. ඒ ඝර්ෂණය නිසා. ඉතින් ඝර්ෂණය බිඳුව කරගන්න බෑ. හැබැයි ඝර්ෂණය අඩු කරගන්න පුළුවන්. විවිධ උපක්‍රම යොදලා අපිට ඝර්ෂණය අඩු කරගන්න පුළුවන්. හරි. එහෙනම් අන්න එහිදී මතක තියාගන්න ඝර්ෂණය අඩු කරගන්න සිද්ධ වෙන්නේ අපිට මේ යන්ත්‍ර කොටස් වගේ දේවල් එකිනෙක හා ගැටෙනකොට තාපයේ විදිහට එහෙම නැත්නම් ශබ්දයේ විදිහට ශක්තිය අපතේ යනවා. ශබ්දයේ විදිහට ශක්තිය අපතේ යන්න පුළුවන්. හරි. තාපයේ විදිහට ශක්තිය අපතේ යන්න පුළුවන්. හරි. ඉතින් අන්න ඒක
වලක්ව ගන්න අපි ඝර්ෂණය අඩු කරමු. බිඳුව කරන්න බෑ. කවදාවත් බිඳුව කරන්න බෑ. අර වලගොඩලි ටික ඔක්කොම වහන්න බෑනේ. නේ? අඩු කරන්න පුළුවන්. අඩු කරන්න පුළුවන්. right. එහෙනම් මතක තියාගන්න මේ කතන්දරේ මොකක්ද කියන්නේ කියලා. හරි. මෙන්න අඩු කරගන්න ක්‍රම. අපිට පුළුවන් මෙන්න මේ වගේ වැඩ කරන්න. මේ බලන්න. ස්පර්ශ පෘෂ්ඨවල රළු බව අඩු කර ගැනීම. හෙවත් ස්පර්ශ පෘෂ්ඨ සුමට කරනවා. අපිට පුළුවන් උපරිමයට මේ ගැටෙන පෘෂ්ඨ සුමට කරනවා. මේ යන්ත්‍ර සූත්‍රවල ගැටෙන කොටස් අපි උපරිමයකට සුමට කරනවා. සුමට කරනවා. හරි. ඒ කියන්නේ රළු බව පුළුවන් තරම් අඩු කරනවා. බිඳුව කරන්න බෑ. හැබැයි පුළුවන් තරම් අඩු කරන්න පුළුවන්. පුළුවන් තරම් අඩු කරන්න පුළුවන්. එහෙනම් අපි පුළුවන් තරම් අඩු කරමු. ඒ වගේම අපිට පුළුවන් ඔය ගැටෙන පෘෂ්ඨ අතරට සිනිඳු කරනවට අමතරව දානවා අපි මිනිරන් ස්තරයක්. එහෙම නැත්නම් ලිහිසි තෙල් ස්තරයක් දානවා. ලිහිසි තෙල්. ලිහිසි තෙල් කියලා කියන්නේ එන්ජින් ඔයිල්. හිතන්න එන්ජින් ඔයිල්. right? දැන් වාහනේ කොහොමත් එන්ජින් ඔයිල්. එන්ජින් එක ඔයිල් එක්කනේ වැඩ කරන්නේ. right? එන්ජින් ඔයිල් එකක් තියෙනවනේ. ඒ තියන්නේ ඝර්ෂණය අඩු කරන්න. ඝර්ෂණය අඩු කරන්න. right? දැන් එන්ජින් ඔයිල් නැත්තම් වාහනේක කර 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 සද්දෙයි ගොඩාක් ඇවිල්ලා ඉවරලා ඔවා එකිනෙක හා ඇතිල්ලිලා මේ ශබ්දයේ විදියට තාපයේ විදියට ශක්තිය පිට වෙලා මේ වගේ විලා ඉක්මනට එන්ජින් එක විනාශ වෙලා යනවා. හරි? එහෙනම් ලිහිසි තෙල් දාන්න. ඊළඟට ග්‍රීස් දාන්න. වාහන වලට එකක් කරනවානේ ග්‍රීස් දානවා නේ. දැන් මේ ග්‍රීස් දානවා, ලිහිසි තෙල් දානවා, මිනිරන් දානවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේකෙන් බලාපොරොත්තු වෙන්නේ සුමට කිරීම. සුමට කිරීම. මේ වස්තුව සුමට කිරීම. මේ ගැටෙන පුෂ්ඨ සුමට කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙනම් ලියා ගන්න ওই දෙක. දැන් දරුවන් ප්‍රශ්නයක් තියෙනවා මේ මිනිරන්. දැන් මිනිරන් මේ තෙල් වගේ ග්‍රීස් වගේ ලිස්සන්නේ නැහැ. හැබැයි ස්නේහකයක් විදියට ස්නේහක කියන්නේ පුතේ මේ ලිස්සලා යන එකක් විදියට ඔය එන්ජින් මේ යන්ත්‍ර කොටස් අතරට මෙයාව යොදා ගන්න. හරි. අර තරම් ලිස්සන්නේ නැහැ. හරිද? හැබැයි ඔයා දන්නවනේ මිනිරන් පතුරක් ගත්තොත් එහෙම ඒක මාර සුමටයිනේ. මාර සුමටයිනේ. එහෙනම් අන්නේ සුමට බව තමයි මෙතෙන්දී ප්‍රයෝජනෙට ගන්න. සුමට බව තමයි ප්‍රයෝජනෙට ගන්න. හරි. හරි. ඉවරයි සර්. ඔව්. එහෙනම් ඔන්න හරියා මේ දෙකක් තව එකක් තියෙනවා. හරි. ඒ කියන්නේ අපිට ඕන නම් එදින්දා ජීවිතේ ඝර්ෂණ බලය අඩුකරන්න එක්ක මේ පුෂ්ඨ සුමට කරන්න පුළුවන්. එහෙම නැත්නම් මිනිරන්, ලිහිසි තෙල්, ග්‍රීස් වගේ දේවල් දාන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා. දැන් ඔය දෙකම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. ඝර්ෂණය අඩු කරන්න. මේ ක්‍රමය. ඒක දීලා තියෙනවා. අපි පාවිච්චි කරනවා මේ ගැටෙන පුෂ්ඨ අතරට දානවා පුතේ අපි මොකද්ද මේ බෝල ටිකක් දානවා. එහෙම නැත්නම් රෝල් ටිකක් දානවා. හරි. බෝල ටිකක් දාලා මේක හදාගත්තොත් අපි කියනවා බෝල බෙයාරින් කියලා. මේ වගේ රෝල් ටිකක් දාලා හදාගත්තොත් අපි කියනවා රෝල බෙයාරින් කියලා. අපි සිංහලෙන් මේකට කියනවා රේසර් රෝද කියලා. රේසර් රෝද කියලා කියනවා. රේසර් රෝද කියලා කියනවා. right? ඉංග්‍රීසියෙන් කියනවා බෝල බෙයාරින්. බෝල දාලා තියෙනකොට මෙන්න බෝල බෙයාරින්. මේ විදිහට රෝල් වගේ දාලා තියෙනකොට අපි කියනවා රෝල බෙයාරින්. බෝල බෙයාරින් හරි රෝල බෙයාරින් හරි අපිට මේ ස්පර්ශ පෘෂ්ඨ අතරට යොදන්න පුළුවන්. ස්පර්ශ පෘෂ්ඨ අතරට යොදන්න පුළුවන්. හරි. එහෙම යෙදුවමත් අපේ ඝර්ෂණ බලය අඩු වෙනවා. ඝර්ෂණ බලය අඩු. එහෙම යෙදුවමත් ඝර්ෂණ බලය අඩු වෙනවා. හරි. මතක තියාගන්න. එහෙනම් හොඳට මතක තියාගන්න ඝර්ෂණ බලය අඩු කරගන්න තමයි අපි මේ රෝල බෙයාරින් එහෙම නැත්නම් බෝල බෙයාරින් නේ සිංහලෙන් කිව්වොත් මොනවාද? මොනවාද මේ රේසර් රෝද යොදන්නේ. රේසර් රෝද කියලා අපි සාමාන්‍ය රේසර් රෝද කියලා සාමාන්‍ය ව්‍යවහාරය කියන්නේ. හරි. බෝල බෙයාරින් රෝල බෙයාරින් යොදන්නේ ඝර්ෂණය අඩු කරගන්න. මතක තියාගන්න ඒ කාරණේ. හොඳයි. ඊළඟට ඔන්න ඝර්ෂණය අපිට ප්‍රයෝජනවත් වන අවස්ථා. හරි. දැන් ඝර්ෂණය ප්‍රයෝජනවත් වන අවස්ථා. හරි. කියන්නේ ඝර්ෂණය අපිට මේ එදිනදා ජීවිතේ වැදගත් වෙනවා. ඒකනේ මම කිව්වේ දැන් ඝර්ෂණයට බනින්න එපා කියලා. යන්ත්‍ර කොටස් ගෙවෙනවා තමයි. හරි. යන්ත්‍ර කොටස් එකිනෙක ඇතිල්ලා ගෙවෙනවා ඝර්ෂණයෙන්ද ගෙවෙනවා. හරි. හැබැයි ඝර්ෂණයට අපි එහෙම කියලා බනින්නේ නැහැ. මේ බලන්නකෝ ඇයි බලන්නකෝ මේ බලන්න. පුෂ්ඨයක් මත අපට ඇවිදගෙන යා හැක්කේ එම පුෂ්ඨය මගින් අපගේ පතුල් මත ඝර්ෂණ බලයක් ඇති කර ලිස්සා යාම වළක්වන නිසායි. ඕන වැඩි. හරි. දැන් මේ පුෂ්ඨයක් මත අපිට ලස්සනට ඇවිදගෙන යන්න පුළුවන් වෙන්නේ මොකකින්දද? ඝර්ෂණය නිසා. ඝර්ෂණය නැත්තම් අපි ලිස්සලා වැටෙනවා. හරි. එතකොට දැන් මේ පොඩි අවුලක් වෙලානේ අපිට තියෙන්නේ. දැන් අපි දන්නවා ඔයාගේ පාදයේ යටිපතුල සුමටද වෙන්න ඕන රළුද වෙන්න ඕන? රළුනේ වෙන්න ඕන. හරි. සුමට වෙලා හරියන්නේ නැහැ. හරි. දැන් අපිට ළමයි වෙලා තියෙන අවුල තමයි අපි දැන්
මේ එළියේ පොඩ්ඩක්වත් යන්නේ නැහැනේ එළියට බහින්නම නැහැනේ සෙරප්පු දෙක නැතු. එළියට බහින්නම නැහැ ගොඩක් දරුවෝ එහෙම තමයි. නේ අපි දැන් හුරු වෙලා තියෙන්නේ සෙරප්පු දෙකක් දාගෙනම එළියට යන්න. හුරු වෙලා තියෙන්නේ. එතකොට දවසක් බලන්න සෙරප්පු දෙක ගලවලා එළිය පොඩ්ඩක් ඇවිදින්නකො. ඇවිදින්නකො. මාර අමාරුවක් දැනෙන්නේ අපිට. මාර අමාරුවක් දැනෙන්නේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපි මේ සෙරප්පු දැමීම තුලින් අපේ පාදය සුමට වෙලා තියෙන්නේ දැන්. ඒ රළු ගතිය නැති වෙලා. රළු ගතිය නැති වෙලා. දැන් අපිට සෙරප්පු දෙක නැතුව යන්න බෑ. ඇයි කකුල් දෙක රෙදිනවා. එහෙම නැත්නම් මේ හරි අමාරුයි. ඇයි අර සුමට වෙලා හරි අමාරුයි ඉතින්. හරි. එහෙනම් මතක තියාගන්න අපිට මේ හොඳට වැටෙන්නේ නැතුන් ඇවිදින්න පුළුවන් වෙන්නේ ඝර්ෂණය නිසා. හරි. ඝර්ෂණය නිසා. හරි. ඒ කාරණේ විශේෂයෙන් ඔයා මතක තියාගන්න ඕන. හොඳයි. ඊළඟට ඒක හරිනේ. හරි. ඊළඟට මේ බලන්න තව ඒවා තියෙනවා. කඹා දින්න පුළුවන් වෙන්නේ. දැන් කඹා දින එක පොඩක් පැත්තකට දාන්නකො. මේ ඒකත් මේ කාරණේ පැහැදිලි කරනවා. මොකක්ද දන්නවද? යමක් ඇල්ලීමට මොකක් හරි දෙයක් අපි මෙහෙම අල්ල ගන්න පුළුවන් වෙන්නේ අපිට මේ අතේ තියෙන රළු බව නිසා. මේ අත සිනිදු වෙලා වැඩක් නැහැ. මේ අතේ රළු බව ඇති කරලා තියෙන්නේ මොනවාගෙන්ද? මේ අතේ තියෙන රේඛාවලින්. මේ අතේ තියෙන රේඛා මෙන්න මේ රේඛාවලින් තමයි රළු බව ඇති කරලා තියෙන්නේ. අපේ අතට යමක් ග්‍රහණය කර ගැනීම සඳහා අතේ රේඛා තියෙනවා. මෙන්න මේ රේඛාවලින් අපිට යමක් හොඳින් අල්ල ගන්න පුළුවන්. නේ? නැතුම් මේ රේඛා තියෙන්නේ අර මේ ජ්‍යොතිෂ වේදීන්ට නේ මොකද්ද කියනවනේ ඔය බලලා එක එක ඒවා කියනවනේ ධන රේඛාව කියයි අර රේඛාව කියයි කසාද කීයක් බඳිනවද කියයි නේද? හරි. එතකොට මොකද්ද එක එක ඒවා කියනවනේ එක එක ඒවා බලලා කියනවනේ. හරි. ඒ ටොම් පච නේ අමූලික බොරු. හරි. දැන් ඔයා විද්‍යාව ඉගෙන ගන්නවනේ. හරි. එහෙනම් මතක තිය දැන් මට සමහර තැන්වල කියනවා මොකද්ද? රේඛා වැඩි නම් එයාට ප්‍රශ්න වැඩි. ප්‍රශ්න වැඩි නෙවෙයි. එයා තමයි හොඳටම යමක් අල්ලගන්නේ. නේ? රේඛා වැඩි කියලා කියන්නේ මොකද්ද? අන්න හොඳට ග්‍රහණය කරගන්න පුළුවන්. රළුයි අත රළුයි. එහෙනම් යමක් හොඳින් අල්ල ගන්න පුළුවන්. right? එයා මේ හොඳ නැති ඒ කියන්නේ හොඳ නැති අතක් නෙවෙයි. ඒක නියම අතක්. හරි? එහෙනම් ඔයා සතුටු වෙන්න ඔයාගේ රේඛා වැඩි නම් අතේ. හරි? ඒ කියන්නේ ගොරෝසු බව වැඩි. නම් යමක් රළුව ඒ කියන්නේ යමක් හොඳින් ග්‍රහණය කරගන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න මේ අපේ මේ අතේ අල්ලේ හරි කොහේ හරි රේඛා තියෙන්නේ මේ රේඛා තියෙන්නේ යමක් අල්ල ගන්න. ඒ කියන්නේ මේ කුෂ්ඨේ රළු කරලා තියෙනවා. ඔයා මොහොතකට හිතන්න එක රේඛාවක්වත් නැහැ අතේ. නිකන් අපි එහෙම එකක් ගැන හිතන්නකො. අල්ල ගන්න බෑ මොකක්වත්. මෙහෙම විදුරු අල්ලපුවම විදුරුව පහළට වැටෙනවා. අල්ල ගන්න බෑ විදුරුව පහළට වැටෙනවා. හරි. එහෙනම් මතක තියාගන්න දරුවෝ මේ රේඛා තියෙන්නේ මේ අත රළු කරන්න. රළු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඝර්ෂණය වැඩි කරගන්නවා. යමක් අල්ල ගන්න නම් ඝර්ෂණය තියෙන්න අපිට. ඝර්ෂණය තියෙන්න. right. හරි. ඉතින් ඕකම තමයි කඹ ඇදීම කියන එකේදීත් එන්නේ නේ. දැන් කඹ අදිනකොට අපි අල්ල ගන්නවනේ ලනු නේ. අර කඹේ අල්ල ගන්නවනේ. එතකොට ඒකදී රළු ග්‍රහණයක් නේ. ඒක ඝර්ෂණය වැඩි කරගන්නවා. හරි. දැන් අනිත් එක කඹ අදින්න ගන්න කඹයක් නේ. ගන්නවා තංගුස් නූලක්. හිතන්න වෙන හයිය තංගුස් නූලක් ගන්නවා. හරියන්නේ නැහැ නේ. සිනිදුයිනේ මේ මදිනුනේ මෙහෙම එනවා. අත මෙහෙම එනවා. නේ. ඇයි සිනිදුයිනේ මේ පුෂ්ඨේ සිනිදුයිනේ. ඒක හරියන්නේ නැහැ. කඹයක්ම තමයි හරියන්නේ වැඩේට. කඹයක්ම තමයි වැඩේට හරියන්නේ. හරි. දැන් තව උදාහරණයක් පුතේ දැන් කඹයක ගහන්න ගැටයක් ගහුවා කියලා හිතන්න. ගැටයක් ගහුවා. කඹයක ගැටයක් ගහුවා. හරි. හොඳට හයියට ගැටේ හිටිනවා. හැබැයි තංගුස් නූලක ගැටයක් ගහුවොත් මොකද වෙන්නේ? ගැටේ ලිහිනවා. ගැටේ ඊටාම පහසුවෙන් ලිහිලා යනවා. ඇයි සිනිදුවනේ පෘෂ්ඨ ඝර්ෂණය අඩු. හරි. එහෙනම් කඹ අදින්න ඕන වෙනවා යමක් අල්ල ගන්න ඕන වෙනවා. ගස් නගින්න ඕන වෙනවා. අපි මේ ගස් වලින් බැහැලා ආපු කට්ටියනේ දැන් ලොක්කෝ වගේ හිටියට නේ. කියන්නේ අපි මේ වානරයන්ගෙන් චිම්පන්සියාගෙන් පරිණාමය වෙලා මේ කොන්ද කෙලින් තියාගෙන නේද? දැන් මේ ලොක්කා වගේ හිටියට අපිත් ගස් උඩ හිටපු කට්ටියනේ. මේ හෝමෝ සේපියන්ස් වෙන්න ඉස්සලා කලින් නේ වානර කාලේ ඉන්නකොට අපි හිටියේ ගස් උඩනේ. නේ ගස් උඩ හිටියා කාලයක් අපි. එතකොට මේ ගහකින් ඉන්නකොට අපි ගහේ අතු අනම්මනම් අල්ල ගන්න ඕන හොඳට. එහෙනම් ඒ අල්ල ගන්න බලන්නකො මේ රිලවෙක්ගේ හරි වඳුරෙක්ගේ හරි චිම්පන්සියෙක්ගේ හරි අත් දෙක දිහා පොඩ්ඩක් බලන්න. right? මාර ගොරෝසුයිනේ. ඒගොල්ලන්ට ඒ ගොරෝසු බව තියෙන්න ඕන. සිනිදු වෙලා හරියන්නේ නැහැ. ඒගොල්ලන්ට අතු එහෙම හොඳට අල්ල ගන්න. හොඳට අල්ල ගන්න අවශ්‍ය වෙනවා. හරි. එහෙනම් ගස් නැගීමට අපිට අවශ්‍ය වෙනවා. හරි. ගස් නැගීමට අවශ්‍ය වෙනවා. ඊළඟ වාහන පැදවීම. වාහන පැදවීමට කියලා කියන්නේ මොකද්ද? දැන් අර මං කිව්වා වගේ නේ. දැන්
පාරය සහ රෝද අතර ඝර්ෂණ බලය බිඳුවයි නම් වාහනේ යන්නේ නැහැ ලිස්සනවා. අපි කියන දේ වාහනේ අහන්නේ නැහැ. මේ බ්‍රේක් ගැහුවට බ්‍රේක් වදින්නේ නැහැ. බ්‍රේක් වදින්නේ. හරි නිකන් වැස්ස දවසක අර මං කිව්වේ මේ බ්‍රේක් එකක් ගැහුවම අර හිටින්න ගිහින් ආන්නේ වගේ සීන් එකක් වෙනවා. හරි. එහෙනම් වාහන පැදවීම. හරි. ඊළඟට තිරිංගය දීමට. ඒ කියන්නේ බ්‍රේක් පෑඩ් එහෙම නැත්නම් අපි ඉස්සරහම පෙන්නන බ්‍රේක් ගහන්න අපිට අවශ්‍ය වෙනවා ඝර්ෂණය කියන එක. එහෙනම් මෙන්න ඝර්ෂණයේ ප්‍රයෝජනවත් අවස්ථා. හරි ප්‍රයෝජනවත් අවස්ථා. ඉතින් මේ ටික කරගන්න ඝර්ෂණය ඕනනේ. මෙතන ටිකයි කිව්වේ. තව ඕන තරම් තියෙනවා. හරි. එතකොට දැන් විභාගෙට එහෙම ප්‍රශ්න කරායි මේ අර මං කිව්වා වගේ කතාවකුත් කියයි සමහර වෙලාවට. මොකක්ද දන්නවද? ඒ කියයි මොකද්ද මේ අර මේ තංගුස් නූලකින් ගැටයක් ගැසූ විට ඒ ඉක්මනින් ලිහේ. එතකොට මේ කඹයක් වගේ එකකින් එහෙම නැත්නම් කොහුලනුවකින් ගැටයක් ගැහුවා මේක ඉක්මනට ලිහෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ කතා කියයි. හරි. එතකොට මේ ගැටන පුෂ්ඨයේ ස්වභාවයනේ බලපන්නේ. එතකොට අරයා රළුයි. ඒ කියන්නේ කොහුලනුව රළුයි. අර තංගුස් නූල සිනිඳුයි. එතකොට ඒ සිනිඳු පුෂ්ඨවල ඝර්ෂණය අඩුයි. මෙයාගේ ඝර්ෂණය වැඩි. හරි. ඉතින් ඒවා පැහැදිලි කරගන්න. හොඳයි. එහෙනම් මෙන්න මේ ටික අපිට අවශ්‍ය වෙනවා ඝර්ෂණයේ ප්‍රයෝජනවත් අවස්ථා ලෙස. හරි. ඊළඟට තව එකක් අපි ගත්තොත් එහෙම දැන් මේ බලන්න වාහන ටයර් වල කට්ට කපලා තියෙනවනේ. කට්ට කපලා තියෙන්නේ. මේ කට්ට කපලා තියෙන්නේ ඇයි? වාහන ටයර් වල රබර් ඉතිරි කරගන්න. නෑ. මේ රළු කරන්න. රළු බව තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඝර්ෂණය වැඩි කරගන්න. හරි? වාහනවල කට්ට කපන්නේ ඝර්ෂණය වැඩි කරගන්න. ඇයි මේ පුෂ්ඨය රළු කරනවා. දැන් මෝටර් රථයක් එහෙම නැත්නම් වාහනයක් ලිස්සලා යන්න පුළුවන් මේ කට්ට ප්‍රමාණය අඩුයි නම්. මේක ලිස්සලා යන්න පුළුවන්. දැන් ඒකනේ පොලිසියෙන් අල්ලනවානේ නේ. දැන් කට්ට එකක් පොඩ්ඩක්වත් නැත්තම් ඒ වාහනේ ටයරය අනතුරකට ලක් වෙන්න පුළුවන්. ඒක ලිස්සලා යන්න පුළුවන්. ඒ නිසා තමයි පොලිසියෙන් අල්ලන්නේ. එහෙනම් කට්ට තියෙන්න ඕන වාහන නේ. හරි. එහෙනම් ඒ කට්ට තිබීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඝර්ෂණය වැඩි කරගන්න. දැන් විශේෂයෙන්ම මේ වහින දවස් වලට වගේ මාර වැදගත් වෙනවා මේ කට්ට තිබීම. හරි. මොකද කට්ටත් නැති වෙලා නේ අවුල් නේද? නේද? කට්ට ටික තියෙන්න ඕන. වහින දවස් වලට විශේෂයෙන් මේක වැදගත් වෙනවා. මොකද එතකොට පාරේ ඝර්ෂණය අඩුයි. නේද? පාර සිනිඳු වෙලා නේ සිනිඳු පුෂ්ඨයක් වෙලා නේද? එතකොට මෙතනින් හරි අපි රළු පුෂ්ඨේ පවත්වා ගත්තොත් මේ කියන්නේ රෝදෙන් අපිට අවුලක් නැතුව යන්න පුළුවන් ගමන. හරි. එහෙනම් මේක මතක තියාගන්න. ඊළඟට මම අර කියපු කතාව මේ බලන්නකෝ මේ කඹ සාදාගන්නේ කොහොමද ඒකට ඇඹිරීමෙනි. කඹයට විශාල බලයක් යෙදුවද එහි ඇති කෙඳි වෙන්නවන්නේ ඒවා අතර පවතින ඝර්ෂණ හේතුවෙන්. දැන් අපි ඔයා හිතන්න කඹයක තියෙන මේ ලණු ටික කඹේ ඇතිලා තියෙන මේ කොහු කෙඳි ටික එකින් එක ගලවන්න try එකක් දෙන්නකෝ. ගලවන්න try එකක් මෙහෙම ගලවන්න එන්නේ නෑනේ ලේසියෙන්. එහෙම එන්නේ නෑනේ. ගැලවිලා එන්නේ නෑ. එන්නේ නැත්තේ ඇයි? ඒ කෙඳි එකිනෙක අතර හොඳට බැඳිලා ඉන්නේ. ඒ කියන්නේ ඝර්ෂණය වැඩි. හැබැයි නයිලෝන් ලණුවක් ගත්තොත් එහෙම නයිලෝන් ලණුවක් ගැටයක් ගැහුවොත් එහෙම ගැටේ පහසුවෙන් ලිහිලා යනවා. ඇයි ඒකේ සිනිඳු බව වැඩි. ඒක පහසුවෙන්ම ලිහිලා යනවා. හරි. ඒක පහසුවෙන් ලිහිලා යනවා. හරි. ඒකත් මතක තියාගන්න ලියන්න ඕනේ නැහැ. හරි. ඒක ලියන්න ඕනේ නැහැ මතක තියාගන්න. හරි. ඊළඟට බයික් එකක්. හරි. මේ වගේ බයිසිකලයක් ගත්තොත් එහෙම බයිසිකලේ බ්‍රේක් අපි කියනවා මේ තියෙන බ්‍රේක් තිරිංග පළු කියලා කියන්නේ බ්‍රේක් පෑඩ්ස් කියලා අපි කියන්නේ මේ තියෙන. ඔන්න ඔය බ්‍රේක් පෑඩ්ස් වලින් කරන්නේ ඝර්ෂණය වැඩි කරන එක. ඒ කියන්නේ මේ ඝර්ෂණය උපරිම කරලා නවත්තනවා රෝදේ නවත්තනවා. හරි. ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලයට එන්න දෙන්නේ නැතුව රෝදේ නවත්තනවා. ඒකනේ මේ කරන්නේ. හරි. එහෙනම් මේ බලන්න මොකද කියන්නේ අපිට තිරිංග ක්‍රියා කරන්නේ රබර් වලින් යොදා ඇති තිරිංග පළු. ඒ කියන්නේ බ්‍රේක් පෑඩ්ස් රූපේ පෙන්වා ඇති ආකාරයට රෝදේ ඇති ලෝහ වලල්. ඒ කියන්නේ මේ රිම් එකට මේක සෙට් වෙන්නේ මේ. රිම් එක සමග තදවීමට සැලැස්වීම මගිනි. රෝදේ පුෂ්ඨය සහ රබර් පුෂ්ඨය එකිනෙක තද වූ විට එම පුෂ්ඨ අතර ඝර්ෂණ බලය නිසා බයිසිකලේ නවතී. මේ රිම් එකට තමයි මේ බ්‍රේක් පෑඩ්ස් දෙක ඇවිල්ලා වදින්නේ. ඒකට මේ විදිහට හිර වෙලා මේක නවතිනවා. ඒකත් මතක තියාගන්න. ඊළඟට වාහනයක් ගැන හිතන්න. ඒ කියන්නේ මේ දැන් තියෙන ඕන කාර් එක එහෙම නැත්නම් වාහනයක තියෙනවා මේක. එතෙන්දි පාවිච්චි කරන්නේ ඒ කියන්නේ නවීන මෝටර රථවල තිරිංග සඳහා භාවිත කරන්නේ තැටි රෝද. මේ තියෙන තැටි රෝද කියන්නේ. හරි. ඒ කියන්නේ
මේ විදිහට තැටියක් වගේ තියෙන. මේන්න මේ වගේ තැටියක් වගේ තියෙන. හරි. ඔන්න ඕක දෙපැත්තෙන් ඇවිල්ලා ඔය තැටිය තද කරනවා. ඔය තැටිය තද කරනවා. හරි. මේ විදිහට මේ පිස්ටන් දෙකකින් මේකේ ද්‍රවයක් තියෙන්නේ. හරි. නේ? බ්‍රේක් ඔයිල් කියලා අපි කියන්නේ. ඔයිල් එකකින් තමයි මේක තද කරන්නේ. හරි. මේ ඔයිල් එකක් ඇවිල්ලා ඉවරලා මේ පිස්ටන් එක මෙහෙම දෙපැත්තෙන් තද කරනවා. එතකොට මේ තැටිය හිර වෙනවා. අර මේ බයිසිකලේ මේ රබර් මේ බ්‍රේක් පෑඩ් දෙකෙන් තද කරා වගේ මේ වගේ පිස්ටන් එකකින් ඇවිල්ලා මේ තිරිංගපළු මේ බ්‍රේක් පෑඩ්ස් කියලා තමයි මේවට කියන්නේ. මේක ඇවිල්ලා මේ තැටිය මෙහෙම තද කරපුවා මේ රෝදේ නවතින. හරි. මේ බලන්න කියන්නේ රූපේ පෙන්වා ඇති ආකාරයට තිරිංගපළු මගින් හිර කිරීමෙන් හට ගන්නා ඝර්ෂණ බලය රෝදේ කැරකෙවීම නැවැත්වීමට උපයෝග කරගන්න. රෝගේ නවත්තන්න මේ රෝදේ නවත්ත ගන්න උපයෝග කරගන්න පුළුවන් මේ වැඩේ. හරි. එහෙනම් හරියා ඔන්න ඝර්ෂණයේ අපි කතා කරා ඝර්ෂණයේ ප්‍රයෝජනවත් අවස්ථානේ. ඝර්ෂණයේ ප්‍රයෝජනවත් අවස්ථා කතා කරා. ඊළඟට අපි ඝර්ෂණයේ යෙදෙන තැන් සාකච්ඡා කරා නේ. මුලින්ම කිව්වා ඝර්ෂණයේ අවාසි මෙන්න මේ වගේ අවාසි වෙන්න පුළුවන් කියලා. ආන්නේ අවාසි ටික දැන් ලියන්නයි සූදානම් වෙන්නේ. හරිනේ. එහෙනම් මෙන්න ඝර්ෂණයේ අවාසි. දැන් කියලා දෙන්නම් වැඩි. මේ බලන්න. දැන් මම මේක ඉස්සෙල්ලා කිව්වා හරි. යන්ත්‍ර සූත්‍රවල කොටස් ගෙවිලා යනවනේ මේ වැඩි. ඝර්ෂණයේ අවාසියක් ඉතින්නේ. මේ කොටස් තිබ්බම යන්ත්‍ර සූත්‍රවල කොටස් ගෙවිලා යනවා. අයි මේ දෙක එකිනෙක ඇතිලිලා ඔන්න කොටස් ගෙවිලා යනවා. ඊළඟට ඉතින් අපේ පාවහන් සෙරප්පු නේ රබර් සෙරප්පු ගෙවෙනවා. ඒ ගෙවෙන්නේ ඝර්ෂණය නිසා. ටයර් ගෙවිලා යනවනේ කාලයකට පස්සේ දාන්න බෑ කට්ට ටික නැති වෙලා යනවනේ දාන්න ඕන. ඒ ඝර්ෂණය නිසා. යන්ත්‍ර සූත්‍ර වලින් අනවශ්‍ය ශබ්ද නිකුත් වෙනවා. ඒ යන්ත්‍ර සූත්‍ර වැඩ කරනකොට එන ශබ්ද. හරි. ඇයි මේවා එකිනෙක අහා ගැටෙනකොට ඝර්ෂණීය ක්‍රියාත්මක වෙනවා. එතකොට ශබ්දයේ විදියට ශක්තිය අපතේ යනවා. ඒ වගේම තාපයේ විදියට ශක්තිය අපතේ යනවා. හරි. තාපයේ විදියට ශබ්දයේ විදියට ශක්තිය අපතේ යන්න පුළුවන් මේ ඝර්ෂණයේ හේතු කොටගෙන. මතක තියාගන්න. ඉතින් මේවා අවාසි. දැන් පොදුවේ දලා දහසක් ඔළුවේ තියාගන්න මේ යන්ත්‍ර සූත්‍රවල පවතින යන්ත්‍ර කොටස් එකිනෙක හා ඇතිල්ලෙනකොට තාප ශක්තිය, ශබ්ද ශක්තිය පිට වෙනවා. ඒක අවාසිය. අන්න ඒක මතක තියාගන්න. ඒක අවාසියක් වෙනවා. හොඳයි. එහෙනම් ඔන්න අපේ චූටි පාඩම අපි ඉවර කරා. හරි? හරි? ඒක ලස්සනට අපි පාඩම ඉවර කරා. ඝර්ෂණයේ පාඩම කිසිම අමාරුතාවයක් නැහැ. සාමාන්‍යයෙන් මේකේ ප්‍රශ්න අහන්නේ කෙටි ප්‍රශ්නයක් තමයි අහන්නේ. හරි? කෙටි ප්‍රශ්නයක් අහන්න. ඉඳලා හිටලා ව්‍යුහගත ප්‍රශ්නයක් අහන්න පුළුවන්. රචනා ප්‍රශ්නයක් නම් අහන්නේ නැහැ කොහොමද? හරි? මේ පාඩමේ රචනා ප්‍රශ්නයක් අහන්න තරම් ලොකු කොටසක් නැහැ. හැබැයි රචනා ප්‍රශ්නයක් ඇතුළට වෙන රචනා ප්‍රශ්නයක් ඇතුළට මේකින් කැලලක් දාන්න පුළුවන්. හරි? අපි ඉදිරි අනාගතයේ දවසක පේපර් සාකච්ඡා කරනවානේ. නේ? 11 පන්තියට යනකොට පේපර් සාකච්ඡා කරමින් යන්නේ. හරි? 11 පන්තියක් පටන් ගන්නෙ තියරි පාර්ට් එක කරනවා, පේපර් සාකච්ඡා කරනවා. හරි? එහෙම තමයි යන්නේ. හරි? එතකොට ඕගොල්ලන් හොඳට සන්නද්ධ කරලා තමයි යවන්නේ විභාගෙට. එතකොට අපි මේ ඝර්ෂණයෙන් එහෙම ප්‍රශ්න මුණ ගැහෙයි. එතකොට අපි ඒවා ගොඩ දාගමු. හරි?